අයිබෝවන් සුබ උදෑසනක් ඔගොල්ලෝ මේ සහභාගී වෙලා ඉන්න කට්ටිය ගොඩක් අඩුයි මොකක් කරන්න දෙයක් නැහැ හරි අදින් පස්සේ අපි පටන් ගන්න ආපහු ජනවාරි මාසේ ඉස්කෝලේ පටන් ගන්නේ මම හිතන්නේ මේ 11 නේ ඇන්ඩ්‍රියා චතු සන්නති මම හිතන්නේ 11 නේද ඉස්කෝල පටන් ගන්න ගදනේද මේ බස්නාර පළාතේ එහෙම නැහැ කියලායි කියන්නේ ඉස්කෝල පටන් ගන්න කියලා දැන් මේ කවද්ද කවද්ද ඉස්කෝලේ පටන් ගන්න කියලා දාලා තියෙන්නේ 11 නේද හරි අපි ආයි පටන් ගන්න ඔබට මේ ඉතින් දවස් ටිකේ මම නිමාඩු දෙනවා මේ ආයෙ පටන් ගන්නේ 6 වෙනිදා බදාදා වෙලාව දාන්න සුපුරුදු වෙලාවට ඉස්කෝලේ පටන් අරගෙන මේ ටියුෂන් කරන්න දුන්නත් ඉතින් අපි දන්නවනේ ඒකට අපිට වෙනස් කරන්න වෙනවානේ මේව කරන්න ඕනේ නැහනේ ඉතින් මේ ඔබ සහභාගී වෙලා තියෙන අඩු වුණාට මම කරනවා මොකද ඉගෙන ගන්න එක ලේසි නෑ තේරුණාද ඉගෙන ගන්න එක ලේසි කාරණයක් නෙමෙයි ඒ වගේම උගතෙක් වෙන එක ලේසි නෑනේ මම හැමදාම කියනවා ඉගෙන ගන්නට ගොඩක් කැපවීම කරන්න ඕනේ හරි ඒක පහසු නෑ උගතෙක් වෙන එක ලේසි නෑ ඔබට කියනවා ඔබේ ගෙදර වටපිටාව බැලුවොත් එඩි හරියක් ඉන්නේ උගතුන්ද නුගතුන්ද කියලා බලන්න පුළුවන් එතකොට උගතෙක් වෙන්න ලේසි නෑ ඉතින් ඒ නිසා මම මේ පැය දෙකට වැඩි උනුත් කරනවා ඒකෙම ඔබට කරන දින ගානක් වැඩි හරි හිරෝෂීමා ඉන්නවද තාම නැත්තල් දන්නේ නැහැ දැන්ටේ ඉන්නවා චතු ඉන්නවා සනිති ඉන්නවා අරුණි නිමාෂා ඉන්නවා ආල් තියෙනවා ඉන්නේ නම් දාන්න සඳලි සෙමිනි ඉන්නවා ඔව් හකීම් ඉන්නවද ඉන්නවා සර් ඔව් හොඳයි අෂාන් බුදිය ඇති නේද හකීම් අෂාන් නේ අස්තාම් තාම නැහැ ඒක තමයි බුදිය ඇති ඔබ නැගිටිනකොට 11 මාර්ක් 12 වෙනවනේ එතකොට මේ කවුද සෙවන්දි ඉන්නවද සෙවන්දි තදර නැත්තක් දන්නේ රයිට් විහංගා ඉන්නවද හිරෝෂීමා ඉන්නවද ඔව් ඉන්නවද ඒගොල්ලෝ කතා නැහැ ඉන්නවනම් මම ඉන්නයි නම දාන්න ඔව් ඉන්නයි නම දාන්න ඉන්නයිගේ රයිට් මම මේ වෙලාව තුල ඔබට මේක ඉවර කරනවා රයිට් ඒතර ආයි මට කරන්න බෑ එයා ආවත් නාවත් ආයි පටන් ගත්තා මම මේක කරන්න යන්නේ නැහැ කරන්න බෑ එහෙම මං කියවනේ ඔබට ඉගෙන ගන්න එක ලේසි නෑ ඉගෙන ගන්න එක වාස නෑ ආශාම් දැන් තමයි සෙට්ලා තියෙන්නේ රයිට් ඔව් හොඳයි ඉගෙන ගන්න එක ලේසි නෑ උගතෙක් වෙන එක ලේසි නෑ ගොඩාක් කැප වෙන්න තියෙනවා මේ ඉගෙන ගන්න මේ තාරුණ්‍ය එළඹුණු කාලේ බොහොම කැප වෙන්න ඕනේ වසුන්දරා ඔව් රයිට් වසුන්දරා වගේ හිටියේ නෑ නේද කොයිඩ්ද දිලක මේ කොරෝනා ඇදලා හිටියයි කියලා නෑ මම හැමදාම හිටියා හැමදාම එහෙනම් ඔයාට මේ කොරෝනා ඇදුනේ නේද කොරෝනා ඇදුනේ කියලා ආරංචියක් නෑ හදාගත්තා නම් හොඳයි නේ හයි
මේ 14 පිටුවට ආවද සම්දිති විමර්ශා දයි කීයද පිටුව මට කියන්න මම හිතනවා මේ 15 පිටුවේ එතෙන්ට ආවද කියන්න විහාරය ජාලත් කියන මම 15 පිටුවට ආවද ඔව් කියන්න එක්කෙනෙක් වසන්තරා කියන්න මම 15 පිටුවේ කොතනද නවතලා තියෙන්නේ කියන්න 15 පිටුවේ කොතනද 15 පිටුවේ නේද මම කියන්නේ මම ලකුණු කරේ නෑ එදා මට මතක ආවා මේ හරියට ආවා හකීම් කීයද ගෙටුව හකීම් කීයද ගෙටුව ඔව් මට මතකයි 14 පිටුවක් මම කරා ඇවිල්ලා මේ 16 පිටුවට ආවා මං හිතන්නේ නේද හකීම් මොකද්ද කිව්වේ පහ කිව්වේ මොකද පහ දාලා තියෙන්නේ 16 රයිට් රයිට් හරි 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 රයිට් 16 පහ 16 පහ රයිට් thank you right okay හොඳයි 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 කාලීන වග්ගොඩ ආකාරය ගැන කිව්වේ ඒතර මම මේක පැහැදිලි කරා වෙනත් රෝගී තත්ත්වයක් කාලයක් තිස්සේ පැවතීම නිසා ඒ වග්ගොඩු මත බලපෑමෙන් යථා තත්ත්වයටපත් කළ නැහැ කියලා ඒක දැක්කද ඒ යථා තත්ත්වයටපත් කරන්න බැරි විදියට ඒ තත්ත්වයක් ඇති කරන එක තමයි කාලීන වග්ගොඩ ආකාරණය හේතු බලන්න දියවැඩියාව අදිරුදුර පීඩනය නිරන්තර මුත්‍ර ආසාදනය මුත්‍රාගල් මේ ටික මම කිව්වා මේ ටික හකින් මම මේක කිව්වා අංක 6ක් කිව්වා right ඔය සර්පවිෂ ගැන කිව්වේ මම මගේ කලින් හිටිය බල්ලා ගැනත් කිව්වනේ right right වීමේ රෝග ලක්ෂණ මම කිව්වේ ඒ ටික ඔබට කිව්වා ඒ ටික right නිදංගත අට බලන්නේ කී නිදංගත වග්ගඩු රෝගයේ විශේෂත්වය සාමාන්‍යයෙන් කාලීන වග්ගඩු ආකරණයට ලක්වන්නේ විශේෂයෙන් පාලනය නොකළ දියවැඩියාව අදිරුද්‍ර පීඩනය ඇති අයටයි යටින් ඉදි ගහ ගන්න සුව කරන්න බැරි විදියට වග්ගඩු වෙනස් වෙන්නේ කාලයක් තිස්සේ පාලනය කරන්නේ නැති රුධිර පීඩනය සහ අදිරුද්‍ර පීඩනය දියවැඩියාව එසේ පූර්ව රෝගී තත්ත්වයක් නොමැති කුෂකර්මාන්ත යෙදෙන කුෂ රසායන ඉසීමතු කරන වැඩි දිනකට මෙම රෝග තත්ත්වය ඇති වේ. කාන්තාවන්ට වඩා පිරිමින්ට රෝගී තත්ත්වය වැඩිපුර ඇතන අතර වර්තමානයේ අවුරුදු 20 30 වයස යටත් මේක තියෙනවා. මේ රෝගී ලක්ෂණ පමා වීම නිසා දීර්ඝ කාලය තුළ මෙම රෝගී තමන්ට ඇද්දයි. මේ ටික මම කිව්වා මට මතකයි. right. කිවුල් ජලය පානය කිරීම. කිවුල් ජලය කියන්නේ ලබන අධිකව අඩංගු ජලය යටින් ඉදි ගහලා උඩින් ලියා ගන්න. right. නිදංගත වග්ගඩු රෝගය ඇති කිරීමට හේතු හඳුනාගත්ත කරුණු තමයි නීල හරිත ඇල්ගී මේ ගන්නලා තියෙනවා මේ ටික මම කිව්වා. හරි. මුදාරණ විෂ සතගත වීම කුෂ්ඨ රසායන ද්‍රව්‍ය සතගත වීම අධික විජලනය හදා ගන්න. බැරලෝව සතගත වීම කැඩ්මියම් ආසනික් ඊයම් මත්පැන් පානය ෆ්ලෝරයිඩ් සහිත ජලීය පානය ඔබ තේරුම් ගන්න ඕනේ. ෆ්ලෝරයිඩ් අපේ දත් දිරායම් වළක්වන්න ඕනේ. ඕනාට වඩා ෆ්ලෝරයිඩ් තිබුණත් මේක බලපානවා. සමහර ප්‍රදේශවල ලින් ජලයේ ගංගා ජලයේ පානය කරන ඒ ජලයේ ෆ්ලෝරයිඩ් තියෙනවා. එතකොට ඒ අය ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපය අමතරත් පාවිච්චි කරනවා නම් ඔවුන්ට ඒ ෆ්ලෝරයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. ඒක හොඳ නැහැ. පාලනයකින් තොරව ඖෂධ භාවිතය right 17 බලන්න. නිදංගත වග්ගඩු රෝගයේ මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග. හරි? මේ ටික මම කිව්වා. මට මතකයි.
හරි ඒ ටික මම කිව්වා කියවලා බලන්න. ඔව් මට මතකයි මේක. ඔබ දැන් එන්නේ 17 පිටුවේ 18 ඔය තියෙන්නේ. ඔබ ඔය දියවැඩියාව පෙනාල් රෝග හෘද රෝග ගැන කිව්වනේ ආයෙ ටිකක් තියෙනවා ඒක වැඩිපුර රයිට් ඊට පස්සේ 17 19 මේ ටික තමයි ඔබට ලියන්න තියෙන්නේ ඊට පස්සේ 21 මේ ඉතිහාසෙත් තියෙනවා පොඩ්ඩක් ඒවා වමුණු ගැන බොහොම ඉක්මනට ඉවර කරන්න පුළුවන් අපි බලමු ඉක්මනට රයිට් පරිසර දූෂණය අක්‍රමවත් ආහාර රටා නිසා ඇතිවන රෝග දියවැඩියාව පිළිකා හෘද රෝග පෙනල් රෝග හතිය ગેස්ට්‍රයිටිස් හරි ඊළඟට බලන්න ඇසේ සුද දියවැඩියාව යන කුමක්ද ඉගැන්වුවා ඔබට දියවැඩියාව ගැන හරි ඔබ දන්නවා රුධිරේ ග්ලූකෝස් මට්ටම නියමිත පරාසයක් තියෙන නියමිත මට්ටමක් ඒ කියන්නේ වැඩිත් නෑ අඩුත් නෑ නියමිත මට්ටමක් ඊට වඩා ඉහළ යාම තමයි දියවැඩියාව කියන්නේ කියන්න රුධිරේ ග්ලූකෝස් මට්ටම රුධිරේ ග්ලූකෝස් මට්ටම නියමිත පරාසයට වඩා ඉහළ යාමයි නියමිත පරාසයට වඩා ඉහළ යාමයි රයිට් දෙක දියවැඩියාව ඇතිවීමට බලපාන හෝමෝනය හා එය ශ්‍රාවය කරන ග්‍රන්ථිය ඔබ දන්නවා ඒ හෝමෝනය ඇති කරන හෝමෝනය හා ශ්‍රාවය කරන ග්‍රන්ථිය හෝමෝනය ඉන්සුලින් ඔබ දන්නවා ඒක හෝමෝනය ඉන්සුලින් ග්‍රන්ථිය අග්න්‍යාස්‍ය ලැංගහැන්ස් දීපිකා ලැංගහැන්ස් දීපිකා මාද්වීප කියලා කියන්නේ අන්නේ දීපිකා ලැංගහැන්ස් දීපිකා ඊට පස්සේ තියෙනවා ඊදෙක හෝමෝනි ශ්‍රාවය අකර්මණ්‍ය වීමට හේතු ඒ හෝමෝන ශ්‍රාවය අඩුවීමට හේතුව ලැංගහැන්ස් දීපිකා වල තියෙනවා බීටා සෛල අකුරෙන් බීටා කියවලත් හරි විනාශ වීම නැත්නම් උපතින් නොපිහිටීම ලියන්න ලැංගහැන්ස් දීපිකාවල ලැංගහැන්ස් දීපිකාවල බීටා සෛල විනාශ වීම හෝ විනාශ වීම හෝ උපතින්ම නොපිහිටීම උපත්තියම පිහිටල නැතිකම රයිට් අංක 4 බලන්න දියවැඩියාව ඇතිවීමට බලපාන වෙනත් හේතු වෙනත් හේතු ඒ කියන්නේ චර්යාමය අපි අනුගමනය හැසිරීම විශේෂයෙන් කැමරා රටා සහ ව්‍යායාම බලන්න කියන්න එපා අපි ඔබ දන්නවා නියුඩ් හාල් ඔය හාල් වල පහින නැති හාල් ඒව තමයි නියුඩ් එකේ තියෙනවා විටමින් අපි කැමති නෑ එම නියුඩ් ඉවත් කළ ආහාර තමයි වැඩිපුර ගන්න අපි කැමති මොකද ඒක රසවත් බව ටිකක් බලපාන නිසා ආහාරට රසය වෙනස් නිසා නමුත් විටමින් බහුල තියෙන රෝග ඇතිවීම වළක්වන විටමින් බහුල වෙන්නේ නියුඩ් තිබුණාම එතකොට අපි අර ඒ නියුඩ් තිබුණම ටිකක් ආහාර ජීර්ණය වෙන්න ටිකක් ප්‍රමාදයි ඒතර අපි ඉක්මනින් ජීර්ණ වන පිෂ්ඨ සහිත නියුඩු ඉවත් කළ හාල් පරිභෝජිත ගන්නවා එක එකක් ලියන්න ඉක්මනින් ජීර්ණ වන පිෂ්ඨ සහිත
නිවුඩ ඉවත් කළ හාල් පරිභෝජනය. නිවුඩ ඉවත් කළ හාල් පරිභෝජනය. ඔබ දන්නවා ඒක. ඒක ඔබ දන්නවා අපි දැන් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා රැයට ওই බේකරි වලට මමත් යනවා. මිනිස්සු ගොඩක් රැයට එනවා ඒ බේකරි වලට. මොකද පාන් ගන්න. ඒතර රාත්‍රී ආහාරයේ පාන්. ඒතර තිරිඟු පිටි වලින් නිපදු නිපාන් මේකත් වැඩිපුර ලැබවා ගැනීම රෝග ඇතිවීමට හේතු වෙනවා. දැන් තව කාරණයක් අතර දාලා තිරිඟු පිටි වලින් නිපදු ආහාර. ඉරුෂීමා දැනියාවනේ. මං ඊයාවා මේ නත්තලට දවල් පැත්තේ මම දොරවල් ලොක් කරලානේ. ඉබි අතුරු දාලා ලොක් කරලා ලොකු කොන්ක්‍රීට් ඩයලකුත් හේතු කළා. ඒ අතුරට ඒ කියලා. එවනේ තිබුණේ මම බැලුවා දවල්ට එන්න 10ටත් මම මේ පැත්තෙන් ගියා 12ට ගියා 10ට මම දැක්ක කුකුළු කෑ ගහනවා බෙරියන් දෙනවා. කුකුලගේ බෙල්ල මිද ගන්න ඇති. කෝ මේ යාළුවකෝ යාගේ ගෙදරත් වහලා කොන්ක්‍රීට් දාලා. හොඳයි. තිරිඟු පිටි නිපදු ආහාර. තිරිඟු පිටි වලින් නිපදු ආහාර ගැනීම. කතරක් දාලා ලියන්න ව්‍යායාම නොකිරීම. ව්‍යායාම නොකිරීම. මානසික ආතතිය. මානසික ආතතිය මේවා හොඳට බලන්න. මේවා විභාගයට අහන හොඳ ප්‍රශ්න. රයිට් අංක 5 බලන්න. දිය වැඩිව නිසා ඇතිවන රෝගී තත්ත්ව. හරි? අන්ධභාවය. ඇස් අන්ධ වෙන්න පුළුවන්. මේක අපි කියන්නේ සැඟුණු මාරය කියලා දිය වැඩිවට කියන්නේ. වකුගඩුව අක්‍රිය වීම. කතර දාලියන්. වකුගඩුව අක්‍රිය වීම. තුවාල සුව නොවීම. තුවාල සුව නොවීම. හෘදයාබාධ. හෘදයාබාධ. මොලේ ලේ කැටි ඇතිවීම. මොලේ ලේ කැටි ඇතිවීම. රයිට්. ඊළඟට දියවැඩියාව අපි ඒ ටික හොඳට බලන්න. විභාගයට අහන දේවල් ඒක පිළිකා කියන්නේ මොකද්ද? දැන් බලනවා මහරගම ඉස්සර පිළිකා රෝල කියන එක දැන් අපේක්ෂා රෝල කියලා තියෙන නේද? මම මේකේ ඉන්න වෛද්‍ය විශේෂඥ වෛද්‍ය පිළිකාව සම්බන්ධ එතුමා ගැන මේ කියුවා. නේද? බොහොම දක්ෂ කෙනෙක්. පොඩි කාලේ ඉඳලම අපේක්ෂාව තිබිලා තියෙන්නේ. බලාපොරොත්තු තිබෙන්නේ තියෙන්නේ ඉහළට ඉගෙන ගන්න එක. ඒකේ ප්‍රතිඵල තමයි ඌ ලබා ගත්තේ. ඔව්. ඒ ලෙවලුත් ඉහළින් පාස් වෙලා ඒ තුනක් පාස් වෙලා තමයි අර ගෑනුනේ පස්සේ ගිහිල්ලා තියෙන්නේ. තේරුණාද? ඒ අවතන බෙදලා තියෙන්නේ. ඔව් ඒක ලස්සනට කියනවා. හරි. අපි පිළිකා කියන්නේ වань අපේ ඇඟේ කොතනක හරි මේ සෛල මෙහෙම තියෙනවා අපේ සෛලයක් මේ අසාරේ කොටසක් නම් මේ අසාමාන්‍ය ලෙස මේ කොටසේ සෛල බෙදි බෙදි අසාමාන්‍ය ලෙස වර්ධනය වෙනවා සෛල බෙදි බෙදි ඕනෝමයි යම් තැනක අපේ ශරීරයේ සෛල බෙදිලා අසාමාන්‍ය ලෙස වැඩෙනවා නම් ආනෙතන අපි කියනවා පිළිකාවක් කියලා. දැන් බලන්න මේ අපි කියනවා සොරාලේ අපි කතා කරන මේ සොරාලේ වල තියෙන ස්වර තන්ත්‍ර මේ උගුර. හරි. දැන් මගේ ඔබේ පාසලට කියන්නේ ගුඩ් ෂොට් කොන්වන්ට් එකට මම 1989 ආවම 91 විතර මගේ උගුර බොහොම අපහසු වුණා. මේක පැත්තක් මෙන්න මෙහෙම ගෙඩියක් ආවා. හරි. කොහොම ගෙඩියක් ආවා.
ඒතර මේ බර වැඩි මේක මේ ස්වර තන්ත්‍රය අන්නම ස්වර තන්ත්‍රය කම්පණය වෙන්න බෑ කටහඬ එන්නේ අන්නම තමයි කටහඬ එනවා ගොර ගොර වෙනවා. ඒකට මම මේ සම්බන්ධ වෛද්‍යවරයෙක් ඒ දවස්වල අල්ලලා ඒ පාරේ යා කිව්වා මේ නිම තත්ත්වයක් දෙනවා හිමින් කතා කරන්න. මේක පිළිකායන්න පුළුවන් කතා හඬ නැතිලා යන්න පුළුවන්. මගේ හොස්පිටල් එකේ කොළඹ හොස්පිටල් එකේ නවතින වෝඩ් එකේ දවස් 6යි පවයින්දාවට යන්න පුළුවන් ඔපරේෂන් කළා කියලා. මම සිනහති කළා මෙන්න මේ කොටස කැපුවා. අරන් දැම්මා. ඒකට මේ කොටස මේ කැපුව කොටස උන් ටෙස්ට් කරනවා. ඒකේ පිළිකාවක්ද නැද්ද කියලා ටෙස්ට් කරනවා. හරි? රයිට් ඒකේ පිළිකාවද නැද්ද ටෙස්ට් කරලා සති 2කින් එන්න කිව්වා. මම සති 2කින් ගියාම කිව්වා පිළිකා නැහැ කියලා. ඒතර තමගේ ශරීරයේ කොතන හරි දැන් ගැල්ලමගේ මේ ලය පිළිකා ස්තන ග්‍රන්ථි වල ඒ පිළිකා කරන ගැට වගේ ඇවිල්ලා අසාමාන්‍ය සේව මහත් වෙනවා නම් වහාම වේද ගන්න හිතේ තින්න එපා. ඒ කොටස අයින් කරපුවම ඒක නැති වෙන්න පුළුවන්. එතකොට ඊට පස්සේ දෙවෙනි පාරක් මම සාන්ත ආනාවිද්දකට මම බැලුවම මගේ කටහඬ ගොඩක් ගොරෝසු වුණා. මේ දෙපැත්තම මෙන්න මෙහෙම වුණා. දෙපැත්තම මෙන්න මේ වගේ තත්ත්වෙකට ඇඳලා දුන්නා. දෙපැත්තම මෙහෙමයි කියලා. මට බෙහෙත් දුන්නා සති 2ක් විතර. ඒත් හරි ගියේ නෑ. ඒ පාරේ විශේෂඥ වෛද්‍යවරයා රාගම ස්පිතාලේ මට කිව්වා මේ දේශ මං කොමන්සර් මං ගුරුරේ මේ ගන්නන්න තියෙනවා මට මෙහෙමයි නිමාඩු තියෙන දෙසැම්බර් මාසෙ ඒ පාරක දෙසැම්බර් මාසේ නම් ඔබ නවතින්න කෞශල දැන් ආවේ නේද ඉස්සර ඉඳලා මොනවා වුණාද දන්නේ රයිට් රිටර්න් එතුමාද සම්බන්ධ නැතුණාද දන්නේ රයිට් එතකොට මේ නවතින්න කිව්වා දෙසැම්බර් මාසේ විශේෂඥ වෛද්‍යවරයෙක් පස්සේ අපේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් ගියේ ඒ ටීචර් මේ ළඟදී මරුණා බයි කිව්වා මේ මම ඔබට මේක කියන්න ඇති හදලා හන්දිර පොඩ්ඩක් මෙහා වෙද නෝන කෙනෙක් හිටියා දැන් එතුමියන් මැරිලා මම බannකොට මේ මෑතක මැරිලා මම තරම් වයසක් නැහැ ඒකට එයා සිංහල බෙහෙත් දීලා සති 2යි බෙහෙත් දුන්නේ මට හොඳ උනාර දහස් ගණන් මම වියදම් කරා ડોක්ටර් කෙනෙක් කන 2000 ගණයි මේ බෙහෙත් වලට දහස් ගණන් රුපියල් 5000ක් ගිය එක අර මෙතනිය එක වේලකට දුන්න රුපියල් 350යි දෙවෙනි වේලත් 350 රුපියල් 700කින් වැඩි ඉවර කරා ඉතින් මම නැවත අර දොස්තර මොදේ විදුනන ගාව මේව බලන උගුර බලන උපකරණ නැහැ මේ පන්සලට පොඩ්ඩක් එහා හදලට යනකොට හදලා හන්දියට යනකොට වම් පැත්තේ දැන් මේ බේත් සාප්පු නොහලා ඉතින් මැරුණා මේ ළඟදී මම බේත් ගන්න ගියාම බලනකොට මැරලා සති 2යි හරි වටිනවා සිංහල බෙහෙතේ තාම පාරම්පරික බෙහෙත් තියෙනවා මේවට තාම බලන්න ඒකෙන් මම අද්දුටුවයි මේ කාරණේ එතකොට මම මේ බෙහෙත් ගන්න පස්සේ මේ ඉදිමු මට්ටම ඇති කොහොම නැවත යථාර්ථයටපත් වුණා එතකොට මම නැවත ගිහිල්ලා අර උගුර කනනා සම්බන්ධ ඉංග්‍රීසි බටහිර වෛද්‍යවරුමාට හම්බෙලා මේ මුකුත් කියන්නේ නැතුව නැවත උගුර පෙන්වනවා කොහොමද දැන් ඔපරේෂන් කරන්න ඕනේ දැන් ඔයාගේ හොඳයි නේ ඔය මේකට කිව්ව දැක්කද එයා හිතන්නේ යාගේ වේදෙන් කියලා නිසා මේක අද්දුටු දෙයක් ඒ නිසා මම හිතනවා මේ කොරෝනා වෛරස් එක උනා අපේ සිංහල වෙදකමේ බෙහෙත් ඇති තියෙනවා රයිට් එතකොට මගේ ගෝලියොත් කීප දෙනෙක් ඉන්නවා ඥාති මගේ නිගාත දුකත් ඉන්නවා දැන් සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න. හරි ඒක ලේසි නෑ. ඒකත් දේශි නෑ. ඒකටත් මේ A level හොඳට පාස් වෙන්න ඕනේ. නමුත් මේ මුස්ලිම් අයගේ යුනානි කියලා අරාබි රටේ තියෙන ක්‍රමයක් තියෙනවා දේශීය. ඒක ඉගෙන ගන්න අය ගොඩාක් ඉන්නවා මුස්ලිම් ළමයි මම දැක්කා. රයිට්. ඒතර පිළිකා කියන අපිට මම කිව්වා දෙහි කොටසක් පාලනයකින් තොරව. මම කිව්වේ මේ කොටස පාලනයකින් තොරව අසාමාන්‍ය ලෙස වර්ධනය වෙනවා නම් ඒක තමයි පිළිකාව. ඒකට ඔබ අපේ විද්‍යාලේ පන්ති 6ක් නම් මිස නරුනේ
පිළිකාවක් ඇති ගානේ. එතකොට එතුමියගේ මට මේ එයාගේ වාර්තා පෙන්න වෛද්‍ය වාර්තා ඔපරේෂන් කළා මේක අවුරුදු ගානකට කලින් මැරෙන්න. ඔය අවුරුදු 30 ගණන් වල විතර ඒ කොටස අයින් කරලත් තවත් අවුරුදු 30 ගානක් ජීවත් වෙලා 20 ගානක් ජීවත් වෙලා මැරලා ගියා. ඒක නැත්තම් ඒ කාලෙම මැරෙනවා. එතෙන්දී ආගේ තිබුණේ මේ ආහාර මාර්ගය මේ බුදු මාර්ගය මේ බුදු මාර්ගයෙන් සෙන්ටිමීටර් 25ක් ඈතින් ආගන්න. සෙන්ටිමීටර් 25ක් ඈතින් මෙන්න මේ මෙතන බුදු මාර්ගය ඇතුළු පැත්තේ මෙන්න මේ ආගේ. ඕන අසාමාන්‍ය ලෙස වර්ධනය වුණා කිය. ඒ වගේ. ඕම අසාමාන්‍ය ලෙස වර්ධනයක් දෙපැත්තේ. ඒක බලන්න දැනගන්න ඕනේ. නැත්තම් මොකද නිකන් බුරුට කියව යන්නේ. ඒතර මම දන්නවා මේ මෙතනලා හරියට මස් මාංශ කනවා. විශේෂයෙන් හරක් මස් වගේ දාලා හිට කනවා. ඒතර මේ බඩවැල් පිළිකා දීමට ප්‍රධාන දේ මාංශමය ආහාර වැඩිපුර ගන්න එක. විශේෂයෙන් හරක් මස්. හරි? හිරෝෂිමා මෙතන හරක් මස්ද කෑවේ? කතා නෑද දැන් අඩු ගානේ මට කේක් කෑල්ලක් ගන්නකෝ වියංගා අද නැද්ද හිරෝෂිමා වියංගා නැද්ද මම ඊයනකොට දොර මේ වහලා කොන්ක්‍රීට් දාලා වගේ වහලා තියෙන හිරෝෂිමා නැද්ද වියංගාද ඔව් හිරෝෂිමා කතාවක් නෑ වියංග කතාවක් නෑ රයිට් මේම ඒගොල්ලෝ හරියට හරක් මස් කනවා. ඉතින් හරක් මස් කෑම අන්දක වෛද්‍යරු කියනවා ඉදික ඇතිවට හේතුවක්. කන්න යම් ප්‍රමාණයක් ඕනකට වඩා ඒවට ඇලී ගලී යන්න එපා. කුකුල් මස් වුණත් එහෙමයි. දැන් මම මේ මොනවා මේ මම මතකයි විද්‍යානි පන්තියේ ඉන්න දරුවෝ දන්නවා. හිරෝෂිමාලා දන්නවා. මම උඩ පන්තිය උගන්වනකොට මෑතක ඉඳලා අපි පහළ ඉගන්නුවේ. ගල්වල නිතරම මිස් දැන් මිස් එක පන්තිය මම එහා පන්ති උගන්වනකොට උඩ අර ලොකු පන්තිය එයා උගන්වනකොට මම මෙහා පොඩි පන්තියක් කරනකොට එයා නිතරම යනවා මේ රයිට් මොනවද කියන්නේ හිරෝෂිමා to මේ වියංගා නෑස රාජගමන්ගේ තාම නත්තල් යාට තාම නත්තල් රයිට් මේ එනකොට එයා නිතරම ඔව් මට පේනවා හිරෝෂිමා ආගෙන ඉන්නවා මේ කන්නඩියක් දාලා ලැප්ටොප් කැමරාව දිහාම තමයි මේ ඇඳේ ඉන්නේ රයිට් රයිට් මේ ඒගොල්ලෝ නිතරම මේ මාංශමය හරි ගන්න. ඒතර වැඩිපුර මාංශමය හරි ගන්න එක හොඳ නැහැ. තේරුණාද දැක්කනේ මේකදී මම කිව්වේ අර ගන්නනවා උගන්න අතර සැනින්සරේ টয়ලට් යනවා. බඩ අල්ලගෙන. දාගන්න මේක. වැදගත් නැත්තම් මේක කියලා වැඩක් නැහැ යනවා. නිතර මට කියන බලන්න නිතරම බඩ රිදෙනවා টয়ලට් යන්න වෙනවා කියලා. හේතුව දැන් ඔබට තේරෙන්නේ නැතිනේ. මේ මහා අන්ත්‍රණිය අපිට ඉගන්වන්නේ. මේ මහා අන්ත්‍රණිය තියෙන්නේ මේ. ඉතින් මලපා ඇණියවා මේ බුද්ධ මාර්ගයේ ඒක රැස්සලා බුදෙන් පිට වෙන්න බෑ. දැන් මලපා ඇවිල්ලා මේ රැඳෙනවා. ඉතින් මේ සිදුරේ මේ දෙපැත්තම දැන් ඝන වෙලා බික්තිනේ. දෙපැත්තම ඝන වෙලා. ඒතකොට කොහොමද මේ මලපා මේ පොඩි සිදුරෙන් මෙහාට එන්නේ? ආන්න රැස්සලා ඒතකොට මලපා ඔබ දන්නවා ඔබ මලපා කරන්න වුණාම ඔබට උදර වේදනාවක් ඇතිවෙනවා. මලපා පිළිද ඒතකොට මලපා කරන්න යන්නේ. ඒතකොට මේක දැන් මෙතන පිරලා තියෙනකොට ටිකයි යන්නේ. ඉතින් වේදනාවයි. සැනින්දරේ යන්නේ ටික යන්නේ. ආන්න පිළිකාව එතකොට එතන ඩිස් කරපුවම පිළිකාව විදිහට පිළිවෙල තියෙනවා. පැය 9ක් අපින් කළා තමයි මෙන්න මෙතන කපලා මේදී මේ කපලා ඔක අයින් කරලා තියෙනවා. 10යි. මේ කපලා මේක අයින් කරලා බඩවැලේ කොටසක් අයින් කරලා ඊට පස්සේ මේ දෙක මාලා තියනවා. ආහාරමගේ චුටි කොටසක් කොට වෙලා. දැන් ඔබට තේරෙන්න ඕනේ මම මේ කිව්වේ ඒක. රයිට් ඔන්න ගොඩක් ඒක නම් මම පැහැදිලි කරා. ලියන්න දේහේ කොටසක පාලනයකින් තොරව
අසාමාන්‍ය ලෙස සෛල බෙදීම වර්ධනය. සෛල බෙදීම වර්ධනය. ඒවා හරියට මතක තියාගන්න දෙන සටහන හරියටම හරි ඒවා හරියට ලියන්න ඕනේ. ඇතිවීමට හේතුව තමයි ඔය ඔබ දන්නවා අහිතකර විකිරණ ඒ කාර්මීකරණයත් සමග ඇතිවන අහිතකර විකිරණ යන කතරක් දාලා කාර්මීකරණයත් සමග ඇතිවන අහිතකර විකිරණ අහිතකර විකිරණ කමා රසායන ද්‍රව්‍ය හා බැරලෝව සකතර දාලියන්න නිරන්තරයෙන් විකිරණ වලට නිරාවරණය වීම. ගොඩක් විස්තර දැම්මා දාලා එකපාරට අයින් කරන්න එපා. මම මේ කන්නාඩියෙන් මට මේ දුරසා ළඟ බලනකොට එහා මෙහා කරන්නේ නැහැ. ඒකට පේන්නේ නැහැ. ඒ දාපේකන ආයෙ දාන්න. නිරන්තරයෙන් විකිරණ වලට නිරාවරණය වීම. ඔය එක්ස්රේ ගන්න විකිරණ ශිල්පීන්ට බොහෝ විට ඔවුන් පරිස්සම් වෙන්න ඕන. ඔවුන් විකිරණත් එක්ක තමයි නිතරම කටයුතු කරන්නේ. ඔවුන්ටත් ඔය ඇති වෙන්න පුළුවන්. දැන් සිමතාසීම්. ඔව්. රයිට්. ඊළඟට ඒකම අපිට කියවා අධික ලෙස බැරලෝව විකිරක රසායන ද්‍රව්‍ය සරගත වුණාම ඔය තත්ත්වය ඇති වෙනවා. රයිට්. පැහැදිලි. ඊළඟට බලන්න හෘද රෝග. හරි. ඒතර ඔබ හෘද රෝග. ඔබ හෘද රෝග කියන්නේ මොකක්ද? ඔව් හෘදයට රුධිරය සපයන හෘදයේ බිත්ති වලට රුධිරය සපයන නාලය මොකද්ද? ඉගෙනනවා. ඔව්. දැන් ඔටුන්නා සම්බන්ධ නමක් එන්නේ. ඔටුන්ට සාමාන්‍ය සිංහලෙන් කියන බොම ලස්සන නමක් මොකද්ද? විහංග මොකද්ද ඒකට කියන්නේ? විහංග නෑනේ. හිරෝෂිමා මොකද්ද කියන්නේ? සෙව්වන්දි නැද්ද ආවේද? මේ කෙල්ල. සමහර ඒවා කිරීටක දමනිය. කිරීටක දමනිය. ඔව්. ඔව්. ඒක කියවන්න ගියාම හරි අප්සෙට්. රයිට්. හරි කිරීටක දමනිය. බලන්න මේ පැත්ත බලන්න. මේ හෘදයම ගත්තොත් මේ තියෙන සංස්ථානික දමනිය ඇති. අපේ මුළු ශරීරයටම රුධිරය ගෙනියන්නේ සංස්ථානික මහා දමනිය. හරි? ඔබ දන්නවා වම් කෝෂිකායෙන් පටන් අරන් මුළු ශරීරයටම රුධිරය සපයන්නේ සංස්ථානික මහා දමනිය. ඒක හෘදයෙන් පටන් ගන්න තැනම ඇතිවනවා රුධිර දමනිය. ඒක තමයි කිරීටක දමනිය. ඒක බෙදිලා තමයි හෘදයේ බිත්ති වලට රුධිරය සපයන්නේ. ආන්නේ මේ රුධිර නාලයක මම මේ රුධිරන් ටිකක් ලොකුට අඳින්න ඇතුළත බිත්තිය මෙහෙම ඝනකම් වෙනවා. ඒතර සිදුර පටු වෙනවා. නැත්නම් සම්පූර්ණයෙන් බැහැෙනවා. ආනේ මොනම හෘදයේ බිත්ති වලට ලේ අඩු වෙනවා. ලේ වලින් ඔබ දන්නවානේ. ඔය දාන ළමයි පොඩ්ඩක් එක තියන්න මේ පොඩි අකුරෙන් දානවා මට මම දන්නවනේ කන්නට දෙපැත්තෙන් මම ඈත දුර බලනකොට මම මෙහෙම කරන්න වෙනවා. උතර පේන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉක්මනට අයින් වෙනවා. අනිත් සිංහලෙන් මෙනේ කරන්නේ ඔබ කතා කර භාෂාවෙන් දාන්නේ. රයිට්. මං ගෝ හෘදයට රුධිරය සපයන කිරීටක දමනියේ රුධිර නාලයක් සම්පූර්ණයෙන් අවීර වෙනවා. නැත්නම් ඒක ඝනකම් වැඩි වෙනවා. ඒ වුණාම හෘදයේ බිත්ති වලට ඒ කොටසට ලේ සැපීම අඩු වෙනවා. ලේ වලින් ඔක්සිජන් දෙන්නේ, පෝෂක දෙන්නේ, ඒක කොහොසතරේ ශක්තිය නැහැ. ඒ ශෛල මැරෙනවා අපි මැරෙනවා. ලියන්න.
හෘදයට රුධිරය සපයන. හෘදයට රුධිරය සපයන. කිරීටක දමනී. කිරීටක දමනී. නාල පටුවීම හෝ සම්පූර්ණයෙන් එහිදී යාම. සම්පූර්ණයෙන් එහිදී යාම. right බලන්න එහා පැත්ත 18 පිටුව මේ නිසා පපුවේ වේදනාව ආඝාතය ත්‍රොම්බෝසිය වැනි හෘද රෝග ඇතිවීම මේ ඔක්කොම ඔබට කියලා දුන්නා. ත්‍රොම්බෝසිය ආඝාතය ඔක්කොම කියලා දුන්නා. right හෘද රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද? අද ප්‍රධාන හේතුව ඔය මේද සහිත ආහාර ගැනීම. ලියන්න කතර දාලා මේද සහිත ආහාර ගැනීම. කතර දාලා ව්‍යායාම සිදු නොකිරීම. ව්‍යායාම නොකිරීම. තව එකක් මානසික ආතතිය. right වළක්වන ක්‍රම. එතකොට ඇත්තටම හෘද රෝග වළක්වන්න අපි හොඳින් ව්‍යායාම කරන්න ඕනේ. right ධ්‍යාන හොඳින් ව්‍යායාම වල යෙදීම. මානසික ආතතියෙන් මිදීම. විවේකීව හැකි හැම විටම ගත කිරීම. අවිවේකී වුණාමත් හෘද රෝග වැඩි. මේද අධික ආහාර නොගැනීම. right හරි දැන් අපිට පැහැදිලි. එතකොට බලන්න right දැන් අපිට බලන්න ඊළඟට අන්තිම ටික පෙනාල් රෝගය හතියෙන් මේක ඉවර. ඔය ඔක්කොම අපි කරන්නේ බෝ නොවන රෝග අපි විසින් හදාගන්නවා. බෝ වෙනව නෙමෙයි. හරි පෙනාලු රෝග බලන්න. ඒකේ පෙනාලු රෝගයක් කියන්නේ මොකක්ද? මේ බලන්න. දැන් බලන්න මේ තියෙන්නේ ශ්වාසනාලිකා ඒ බෙදිලා අනුශ්වාසනාලිකා මේ ඔක්කොම වාතන යන්නේ අනුශ්වාසනාලිකාවල අග්‍රස්ත ප්‍රසාරණවම ගර්ථ හැදෙනවා. මේ මේකෙම පේශිනේ මේ තියෙන්නේ. ඊටාම සිරුම් පේශි. එතකොට මේ පෙනහල වලට ඇති වෙන්නේ ඔය ශ්වාසනාලය ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා ගර්ථවල ඇතුළත බිත්තිවල මේ වායු මාරුට බාධා ඇති වෙන විදිහට ව්‍යාධි ජනක තත්ත්වයක්. ව්‍යාධි ජනක තත්ත්වයක්. ඔබ දන්නවා ව්‍යාධි කියන්නේ රෝග ඇති කරන සුද්ධ ජීවීන්ගේ ක්‍රියාව. දැන් කොරෝනාත් එහෙම දැක්ක. පෙනහල්ලට නේ කෙලින්ම පෙනහල්ලනේ පෙනහලට සම්බන්ධ වෙන මුරනාසයනේ. එහෙන් තමයි විහිිත විස බීජයන්. හරි එතකොට බලන්නේ අන්තිමට නියුමෝනියා නියුමොකොකයි කියන බැක්ටීරියා ක්‍රියාවෙන් මැරලා යනවා. හරි එතකොට බලන්නේ උස්ම ගන්න අපහසු වෙනවා දැක්කද? මේවා ව්‍යාධි තත්ත්වයක් කියන්නේ සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයක්. ඒ වුණා මේ ඇතුළත බිත්ති පටු වෙනවා. සෙම බැඳෙනවා. ඒක තමයි වෙන්නේ. ඒකමයි පෙනහල් රෝගයක් කියන්නේ. ලියන්න ශ්වාසනාල නාලිකා
अनुश्वास नालिका कमादालियन गर्त आदि रूलिंग पिटेंद्रलियन ससरा पद्धति आश्रित स्नायु कमा पेशी यना आदि वायु हुमारु करन अवयव हो पटक वलट බලපෑම් ඇති කරන බලපෑම් ඇති කරන ව්‍යාධි තත්ත්වයක් right එතකොට පෙනල් රෝග වලට හේතු ප්‍රධාන වශයෙන් තියෙනවා ඒ කර්මාන්ත ශාලා සහ රතවන්ලි පිට කරන අහිතකර වායු වර්ග අංශු ඒත් එක්කම ශ්වසන පද්ධතියට ඇතුල් වෙන ව්‍යාධි ජනක සුද්ධ ජීවි යන කර්මාන්ත රතමාන වලින් පිට කරන අහිතකර වායු සහ අංශුද පිට කරන අහිතකර වායු සහ අංශුද ව්‍යාධි ජනක සුද්ධ ජීවීන් ශ්වසන පද්ධතිය ආසාදනය කිරීම right ඔය අන්තිම ඔබට ලියන්න දෙන ඊය වල එක සහ දෙක ඔබ දන්නවා හතිය ඔබට ඇතිවෙන පුළුවන් උස්ම ගන්න අමාරුයි ඔබ උස්ම ගන්නකොට එහෙම එනවා ඒ කියන්නේ ශ්වාසනාල නාලිකා පටු වුණාම ඒක තමයි හතිය ඇති වෙන්නේ ඒකට ප්‍රධානයේ වැස්ලේෂ්මල සෙම හිර වෙනවා සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය ඒ නිසා එවෙන් යන්න බෑ වාතය යන්න බෑ දැන් මම විසිල් කරන ඔබට පේනද අන්නේ වගේ පටුමුණාම එවෙන් යනකොට රාන් රෝන් සද්දයක් එනවා මේ වෛද්‍යවරු කියන හඬ ලියන්න මෙම ශ්වාසනාල නාලිකා කමාදාලා श्वासनाल नालिका अनुश्वास नालिका हाँ गर्त रूलिंग पिट पुलोने अंड आदि व्यूवल ඇතිවන අසාත්මිකතාව ඇලර්ජික් කියන්නේ අසාත්මිකතාව මේ කාංශු හරි ගේලා අසාත්මිකතාව නිසා අධික ලෙස ශ්ලේෂ්මල එකතු වී අධික ලෙස ශ්ලේෂ්මල එකතු වී වායු මාරුවට බාධා ඇතිවීම ඔබ කෙටියෙන් ඔය ශ්වාසනාලිකායවා දුර ශ්ලේෂ්මල හිර වෙලා වායු මාරුවට බාධා ඇතිවීම තමයි හතිය කියන්නේ හේතු තමයි අහිතකර වායු තව කතරක් දාලා අංශුමය අපද්‍රව්‍ය
ඔබ මලක් ගත්තම මල ඔබ මල මෙම ඇස් දෙකෙන් ඒක ලස්සන බලනවට අමතරව සුවඳ බලනවා නහයට තියලා පෙති මල් පෙති අරන් ඉබිනවා. ඒවා ආංශු තියෙනවා. ඒවා ශ්වාසනාල ගර්තවලට ගියාම ඒවෙනුත් අසාමිකතාවය තියෙනවා. ඔබ ගෙදර ඇති කරන බල්ලා පූසා නේද? ඌ පල්ලු පූස ඔබ නහයට ලං කරලා ඔබගේ මයිල් එහෙම ලං කරලා ඔබ ඉබිනවා. ඒවා කොච්චර තියෙනවද අංශු ඒවෙන් ඇති වෙනවා. ඔබ නිදනකොට එහෙම නිරන්තරයෙන් අවුවට දාන්න ඕනේ. ඒවා සුද්ධ අංශු තියෙනවා. සුද්ධ ජීවීන් ඉන්නවා මයිටාවන්. ඒවා ඇතුළේ එමිනොත් මේ හතිය ඇති වෙනවා. රයිට්. අපි ગેස්ට්‍රයිටිස් කලින් ඉගෙනනවා මේ ටික හොඳට පාඩම් කරගන්න. තත්ත්වයන් ආමාශය අම්ලික ගතිය අධික වීම නිසා ඔබ දන්නවා ආම්ලික ගතිය ඇති වෙන්නේ ආමාශය බිත්තියෙන් සාවි කරන HCl ඉගෙන ගොඩක් කියලා දුන්නා. ආමාශිකේ ආස්තරේදී මේ ආමාශය බිත්තිය ඇතුල් පැත්ත ඒ ඉදිමෙනවා. ඒ නිසා තුවාල වීම ඒ නිසා දෙවිල්ල ඇතිවීමයි. මතක තියාගන්න ඒක ඔබට විතර තියෙනවනේ. හේතු නිසි වේලාවට හරනගෙන මම කිව්වා. ඔබට උදේට ඉස්කෝලේ යනකොට ඔබ කන්නේ නැතුව යනවා. මේ කන්නේ නැතුව ගියාම මම සෙව්වන් දිගෙන් සෙන්රුවන් දිගෙන් ඒ වගේම නිරෝෂීම ඒ වගේම අද ඇවිල්ලා නැහැ විහා මට මතකයි විහංග කියනවා සර් ඉස්කෝලේ ගියාම තමයි කැවෙන්නේ කියලා. නෑ යන ගමන් ගෙදෙද්දී ඇඳුම් ඇඳ ගන්න ගමන් ටිකක් මොනවා හරි කන්න ඕනේ. ඉස්කෝලේ ගියාට පස්සේ තමයි 10 මාට ඉන්ටර් දෙන්නේ. ඒකෝට නැත්තම් කොච්චර වෙලාවක්ද? දැන් උදේත් මට මේ හරි අමාරුම අද උදේ මට කලන්ත වගේ. ඇයි මං දවල් කෑවට පස්සේ මේ රෑ කෑවේ නැහැ. එතෙන් මිරුෂිම කිව්වනේ මේ රෑ එන්න කියලා කෑමකට ඉතින් මං බලන් හිටියේ ඒ කියලා විහංගලා කතා කරන්නේ. ඉතින් බලන් හිටියම දන්නේ නැතුව නිින්ද ගියා. කෑම නැහැ. ඒක දවල් කෑවේ දෙකට විතර. මේගොල්ලෝ කණ්ඩෙනවයි දෙනවයි කියලා කිව්වා. මං කන්න නැතුව ඉව හිටියා. හරි එහෙම මට නිින්ද ගියා. උදේ මට කෙනෙකුට කලන්තය වගේ. ඇයි මං දෙකනේ කෑවේ පැය කීයක් මගේ ආමාශයස්ද එතකොට රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වුණාම මොලේ සෛල වලට සීනි අඩු වෙනවා. සීනි අඩු කියන ශක්තිය නැහැ. දැන් ග්ලූකෝස් වලින් ශක්තිය දෙන්නේ. ඉතින් මන්න හිරෝසීමාලා නිසා තමයි මෙන්න අපිට ලෙඩ වෙන්නේ. අපිට උදේ කරන්න හම්බෙන්නේ නැහැ. හොඳයි. බලන්න නිසි වෙලාවට හරන ගැනීම. දැක්කනේ? ඔබ දවල්ට 1ට 2ට හරි 3ට කෑවනම් අනිවාර්යෙන් පැය 3ක් විතර ගියාට පස්සේ 6ට රැයට කන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මොනවද කන්න. බිස්කට් එකක්වත් කේක් ගෙඩියක්වත් කන්න. හරි? අධික අම්ල හා තෙල් සහිත ආහාර ගැනීම. ඔය ගැනීමට වැඩිම හේතුව ඔන් තෙල් සහිත ආහාර, අම්ල සහිත ආහාර වැඩිපුර මිරිස් සහිත ආහාර ගන්නවනේ. ඒවෙන් එනවා. මානසික පීඩනයක් ඇති වෙනවා. ඒ තරගකාරී ජීවන රටාව නිතරම අම්මල කරනවා පාඩම් කරනවා ඒකත් බලපානවා මානසික ආතතිය. ඒ නිසා කියන්න ඕනේ ඉගෙන ගන්න ඔබ දැනගන්න ඕනේ. දැන් මම කිව්වට පස්සේ ඔබ දැනගන්න ඕනේ එන්න. හරි. එහෙම යන්නේ නැතුව එන්න දැන් මේ දවස්වල අවුරුදුවට බොරුවට ඇඳුම් නැතුව ඉන්නවා වගේ රෙදි සාප්පුවල ගිහලා නිකන් බොරු ඇඳුම් තෝරන්න එපා. මේ දවස්වල නිකන් මොකටද ඒ ගන්නෙ? තියෙනවා අඳින්නකෝ. අවුරුදු එන්නේ විභාග පාස් වෙනවා. ඔබට අවුරුද්ද කියන්නේ. දාම ඔබට ඒ ලැබෙන ප්‍රීතිය මේ හැමදාම එන නත්තල හැමදාම එන සිංහල අවුරුද්ද හැමදාම එන මේ ජනේල් දෙසැම්බර් 31 ජනවාරි 1 වෙනිදා ඒ හැමදාම එනවනේ. අධ්‍යාපනයේ එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි ඔබට විභාගය සමත් වීමෙන් ලැබෙන සන්තෝෂය. ඒවා මේ ඔක්කොටම වඩා යටපත්. මොකද මම ඒක අද්දුටුවයි විදලා තියෙනවා. ලැබෙන ප්‍රතිඵලයක් ඉතාම ඉහළයි. එන්සර් ගැන කල්පනා කරන්න. රයිට්. ඔය තියෙන්නේ රෝග ලක්ෂණ. ඇසේ සුද බලන්න අක්ෂි කාචයේ ප්‍රෝටීන් වල ස්වභාවය වෙනස් වීම හේතුවෙන් කාචයේ පාරදෘශ්‍යභාවය නැති වී යාම ඇසේ සුද. ඒතොර ඒ ඇසේ සුද ඇතුනම පාරදෘශ්‍ය නැහැ. ඔබ මේ දැන් මම දාන කණ්ණාඩියේ මොනවාරි ගෑවොත් එම ඉතින් ආලෝකයක් නැහැනේ. ඒ වගේ තමයි. බලපෑම ඇසට ආලෝකය ඇතුල් වීම නැති වී ඇස් පෙනීම දුර්වල වෙනවා. හේතු කර්මාන්තවල හිතකර වායු විමෝචනය කිරීමේ පිටවීම ඕසෝන් වියන සෙවි පාරජම්බුල කිරණ පෘථිවියට පැමිණෙන නිසා ඒකත් ඔබට මම කියලා දුන්නා. ඔන්න ඔබට එනවා මම අර ඊතර කිව්වනේ ඔබත් හිතන්නේ නැති මේ දේශමාන්නේ කතා කරන්නේ මොකද කියලා මේ තියෙන්නේ බබා. හරි බලන්න මේ ඊයේ පෙරේදත් ඔබට ගිය සතිය කිව්වට පස්සේ
අන්දක මේක ටීවී එකේ කියනවා. අර මම උගන්න ගමන් මම මේ දේශපාලනේ මේ ගැන කතා කරපුවම මට මතකයි මට කෝල් එකක් ආවා මිට අවුරුදු 3ක් 4ක් විතර ඇති. එන්ටරි මුල්ලේ පන්ති කෝල් එකක් ආවා කෝල් එකක් ගෙවලා මට කියනවා මේ මගේ නම කියලා මමත් කියලා මං කෝ කියලා. මේ ඔයා උගන්නවට කමන්නේ දේශපාලනට බයින්ඩ එපා කිව්වා. නිර්නාමිකව මට කියනවා ඔයා උගන්වුවට කමක් නැහැ දේශපාලනට බයින්ඩ එපා කිව්වා. මං කෝ කවුද කියලා. නෑ නම ඕනේ නැහැ නේ ඔයා දේශපාලනට බයින්නේ නැහැ කියලා. මං කෝ කවුද කියන්න දෙපෑ මේ නිර්නාමිකව මට බොහොම නිර්නාමිකව මේ කියන්නේ නැතුව කවුද එහෙම කියන්නේ. මේක මං කියමින් මේ කෙලින්ම ඇවිල්ලා මම හරි කතා කරන්නේ කො මම මහා වලාමෙන් කිව්වම හොඳයිනේ නැත්තම් නිකම් නපුංසක පොන්ස් විදියට මම නිකන් ගේන්න කියලා. මොකද නපුංසකෙක් නම් පොන්ස් කෙනෙක් නම් අන්නේම කතා කරනවා. ඒක ගොම මට ගුණ වර්ග බැලකන්න නපුංසක ගුණ. නපුංසක ගුණ ඔබ කියනවා ජාන වලින් එන ගුණ කියලා කිව්වා. මට කිව්වා මේ ඔබ ඔක්කොම වැඩ දාන්නේ හැදලා හන්දින් ගියානේ. එලකන්ද වෙතර නායකකන්ද වෙතර එන්න එපා. කොහෙද මේ නපුංසක පුද්ගලයා මම ඉන්නේ නායකකන්ද ගුඩ්ස්පෝර්ට් කුරුණුගේ පිටිපස්සේ කියලා දන්නේ නැතුව මේ දන්නවා. මේ අර කලක් විද්‍යාව කියන්නේ ඕල්ලි විතර සමත් කෙරළ පිටි හන්දියේ පන්ති කරපු මිනිස්සෙක්. ඔබට තේරෙන්න ඕනේ මෙන්න දේශපාලනය විතරයි. අද උන්නේ ළමයින් බොරු කරනවා රවට්ටනවා. මේ ජීව විද්‍යාව විතරක් කරනවා. අර භෞතික විද්‍යාව රසායන විද්‍යාව පාඩම් දේව නිල්. හරි ඒක ඔබට දන්නවා දැන් ඉදිරියට තියෙන හොඳ පාඩම් ටිකක් මම ඊළඟ ටික දෙනවා. දැන් මේක ස්කෝල පටන් ගන්න දීලා ටියුෂන් පටන් ගන්න දුන්නොත් තමයි ගොඩාක් නැත්තම් මම කොහොමද මේක මෙහෙම පෙන්නලා මේ තිරේ තුල මේ රූපරාම තුල ඔබට මේ ගෘහ පරිපතිය තියෙන ඇටුම් ඒ පද්ධති උපකරණ කොහොමද ඔබට ළඟට අතට දීලා මේව බලන්න කියලා එහෙම තමයි තේරෙන්නේ මේක. හොඳයි. තිරසාර සංවර්ධනය. තව නමක් චිරස්ථායි සංවර්ධන. ලෝකෙ මොකක්ද කියන්නේ? අපි ලංකාවේ අන්න බෙරද ගහවක කියනවනේ. නේද කාලයක් ඕනේ මේ ලංකාව කියන්නේ. ඔබට දන්නවා 1977 කිව්වා මේ ලංකාව කියන්නේ අපි මොනවද මේ ලස්සන වචන මේ මට වචන ගොඩාක් කියන නිසා ටිකක් අමතකයි ටිකක් වෙලා මතක් වෙනවා මේ ධාර්මිෂ්ඨ සමාජයක්. ධාර්මිෂ්ඨ සමාජයක්. දැක්කද? පේනවනේ. 1977 UMP ආණ්ඩුවේ වලට ආවේ ධාර්මිෂ්ඨ සමාජයක්. ඊට ඔබ දන්නවනේ දැන් සෞභාග්‍ය දැක්ම දැන් තියෙන්නේ. අවුරුද්දක් ගියා සෞභාග්‍ය දැක්ම. ගැසට් පහක් ගෙවුවා ආහාර අඩු කරන්න කියලා. පොල් ටේප් දාලා මයින්ඩ් එක සෞභාග්‍ය දැක්කන කොච්චර සෞභාග්‍යද කියලා. ඊට අපි වවමු රට හදමු කිව්වා. එවන් මේ අපි වවමු රට හදමු. ඒ කාලේ මට පස්සේ මට තේරුණා මේ හදපු රටකුත් නැහැ වවපු වැවිලකුත් නැහැ. ඊට පස්සේ අපි වවලයි අපි කන්නේ. එහෙම කිව්වා. ඒ වගන්ති බලන්න අපි වවලයි අපි කන්නේ. උන් බවගෙන උන් කනවා. අපි බඩගින්න ඉන්නකොට මේවා අහලා වගේ වයසත් එක්ක කොච්චර පචද කියලා බලන්න ප්‍රමිවාන් මේකේ තියෙන ලස්සන දේ බලන්න. පරිසරයේ තුල්‍යතාව ආරක්ෂා කරගනිමින් සහ අනාගත පරපුරට භාවිත කළ හැකි පරිදි ස්වභාවික සම්පත් නැනවත් ලෙස භාවිත කිරීම තිරසාර සම්වර්ධනයක. මේ ළමයින් මේ උගන්වනවා. තිබෙන කිසිදු විශේෂක මේ කියන්නේ නැහැ. මේක මේ දේශපාලන සම්පූර්ණ එකක් නෙමෙයි. අද ටීවී එක කියන්නේ ඕකනේ දැන් මේ පටන් ගත්තේ මොකද තිරසාර සම්වර්ධනය. UMP 2015 20 දක්වත් කරේ තිරසාර සම්වර්ධනයේ කීකේ 19 මේ දක්වා ඇවිල්ලා වැරදිලා ගියා එක. ඒගොල්ලෝ සම්වර්ධනය වුණා. ඔබලෙන් ඡන්දේ. බලන්න පරිසරයේ තුල්‍යතාව ආරක්ෂා කරගන්නේ. ඉවරයි ගන්න. ඒ වචනේ කොච්චරද කියනවද? පරිසරයේ තුල්‍යතාව සතාසීපාව ගස් කොළන් පස වායුගෝලය ඒක නොවෙනස්ව තියෙන මට්ටමෙම තියෙනවා. ඒක තමයි පාරිසරික තුල්‍යතාව කියන්නේ. ආරක්ෂා කරගෙන අනාගත පරපුරට ඉතුරු කරන්න ඕන එක. දැන් ඉතින් ඔබ දකින්නවද දැක්කද? ගස් මේ කියනවා ගස් දසදහසක් විදවනවා.
ලක්ෂයක් හිටුව මේ ගස් තියෙනවා කපනවා. අර බෞද්ධාතික සමාගම් වල මම දෙක මේ ටිකේම ටීවී එකේ පෙන්නනවා කැලෑලි කරලා. අර කැලෑලි කරලා කියලා අර එක මුස්ලිම් ඇමතිකෝට ගියාට හිටපො කිව්වා ආපහු රජින් දුන්නේ ඒකට වන්දියක් ඉල්ලා නැවතුට වනවගා කරන්න කියලා නියෝග කරලා. නැවත වනවගා කරන්න කියලා. ඔව් ආයෙ අපීල් කරලා. මේ රට ඔබට පේනවනේ. රජදන්නේ. ඔව් අධිකාරය මේ ගස් කපලා ඔක්කර දහස් ගණන් විනාශ කරයි කියලා. මම ඔබට කිව්වා මට මම ඉගෙන ගන්න තියෙන විදියට පරම්පරා 4කට වඩා අවුරුදු 300කට වඩා යනවා මේ ගස් ස්වභාවික ගස් කැපුවොත් නැවත ස්වභාවික වනාන්තරයක් ඇති වෙන්නේ. 300ට වඩා යනවා. අවුරුදු 300ක් වෙන මිනිහෙක්ගේ සාමාන්‍ය වයස අවුරුදු 75 කියලා ගමු. 75ට එහා ඉන්නේ ටික දෙනානේ. සාමාන්‍ය වයස ඒක. ඒතර 75 4ක් 300 මට උනාද ඒක 300ට වඩා යනවා. ඒතර පරම්පරා 4ක්. ඒතර අපි කොහෙද? දැක්කද? අනාගත පරපුරුදු භාවිත කළාගේ පරිදි ස්වභාවික සම්පත් නැනවත් ලෙස භාවිත කරලා අපිට ලී ඕනේ. ගෘහ භාණ්ඩ දාන්න ඕනේ. ගෙවල් හදන්න ඕනේ. ඒකම ඉන්ධන වශයෙන් පාවිච්චි කරන්නේ නමුත් නැනවත් පාවිච්චි දැක්කද? අපි වයස ගස් අපි හිටෝප ගස් කපනකොට ඒවා හිටවන්න ඕනේ. එකක් කපනකොට අපි පහක් හිටවන්න ඕනේ. එහෙම නෑනේ. දේශපාලනඥ බලපෑමේ උන්ගේ මේ බණ දේශනා කරන උන්ගේ ගෝලය වැඩ. දෙවල තේරෙන්න ඕනේ ඔය යටින් ඉදිකා ගන්න. පරිසර තුලිත ආරක්ෂා කරගනිමින් අනාගත පරිප්‍රව ආයත කළ ඉපදී ස්වභාවික සම්පන්න ඊට කොක්කම ඉදිලා ගන්න. ඒක තමයි තිරසාර නැත්තම් චිරස්ථායි සම්බරදී කියන්නේ. පැහැදිලි. පරිසර කළමනාකරණය අනුකම්පාද බලන්න. මිනිසා ස්වභාවික සම්පත මත අවශ්‍යතා සඳහා පරිභෝජනයේ භාවිත කරන විට පරිසරයට හානිදායක නොවන අයුරින් ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට සැලසුම් කිරීම දැක්කද? ස්වභාවික සම්පත මත අවශ්‍යතා සඳහා පරිභෝජනයට භාවිත කරන විට මිනිසා ස්වාභාවික සම්පත මත අවශ්‍යතා සඳහා පරිභෝජනයට භාවිත කරන විට පරිසරයට හානිදායක නොවන අයුරින් ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට සැලසුම් කිරීම. ඉතින් මම ඔහොම කියලා වැඩක් නැහැ. අප දන්නවා බලන්නකෝ. අපිට වැලි ඕනේ, පස් ඕනේ. වතුර ඕනේ. ඒ ස්වභාවික සම්ගස් කොළන් ඕනේ. හරි සතා ශිල්ප ඕනේ. ස්වභාවික සම්පත්නේ. පරිසර කළමනාකරණය. බලන්න මේ රජින බලන්න පෞද්ගලික දවසක් පෙන්න හොරෙන් වැලි ගන්නවා. ඒ වැලි අරගෙන ඒ නිලධාරින්ට ගහනවා. ඒ අල්ලන්න ගිය පොලිස් කාරයෙක් යට කරලා බැලුවා. රෑ ඔය අම්පාර පැත්තේ හොලෙන් මේ වැව් ගංගා නිම්නවල වැලි හාරලා අරන් යනකොට නවත්තන්න අර කරපම් පොලිස් කාරයෙක් යට කරලා බැලුවා. අන්න පරිසර කළමනාකරණය. මොකට දැඩි නීති දෙන්න ඕනේ. වෙන රටවල මෙහෙම නෑනේ. ඔබ දන්නවා පෞද්ගලික දවසවල බලන්නකෝ. අර රේස් පැද්ද එකෙක් හිටියමනේ කී දිනෙක මරුවද චූට් ගෑනුමයි දෙන්නම ඉවරයි. අර අම්මගේ බඩේ ඉන දරුවත් මරුණා. ඒ අම්මා තාම අසාධ්‍යයි. ඊට මේ ළඟදී මාන තව එකෙක් වෑන් එකකින් ගිහලා දැක්කද? බිබී ගිහිල්ලා. අම්මයි පුතයි ඉවරයි. බලන්න කහයිරි. ඉතින් මේ රටේ නීති තිබුණාට ඒක දැඩි නෑ. වෙන රටවල මම අහලා තියෙන විදිහට එහෙම කළොත් ජීවිතාන්ත දක්වා උන්ට ලයිසන්ස් දෙන්නේ නැහැ හිරි. ඉතින් මේ ඔබට තේරෙනවනේ මේ බොරු නිකන්ද කියන්නේ කියලා. ඉතින් මම ඔබ දකිනවා වැලි හාරනවා ඒතර වැලි ඉවර ගහවලා මොකද ගොඩබිම ඔක්කොම හේදිලා යනවා. සම්පූර්ණ ගොඩබිම හේදිලා යනවා. දැන් තංගල් වැලි ආපු වලවල් හැතිනවා. ඒ මధుරව බෝ වෙනවා. ඒකද ඔබට පැහැදිලිද? කොයිද කලමනාකරණය? මේ අද මම දැක්කා. මේ අද මම දැක්ක ටීවී එකේ උදේ කියනවා මම පත්‍ර පිට බලනකොට අර දැකද මේ රටකින් කන්ටේනර් 28කින් ගෙනලා කැලි කතල මේ කොත්තමල්ලි ගේනවා ඉතින් කැලි කතල ගෙනල්ලා බලන්න ඉතින් ගෙනාවු සමාගම නානාවරණය කරන්නේ නැහැලු උඩ අනිවාර්යෙන් දේශපාලනු ගෑවිලා තව කියනවා අර වටවල පැත්තේ තේ ඒ කසලතේ
දයි කරලා ආරෝමය කරලා මිනිස්සුන් විකුණන මේ තේ අල්ලලා ලොකු පුටු වල බලපෑ මේකේ ඔබට තේරෙනවා ලොකු පුටු කියන්නේ කවුද කියලා ඒක. පොඩි පුටු මේ ලොකු පුටු. අනිවාර්යෙන් දේශපාලන නිදහස් කරලා අනුමැත දීලා. කො මේවා. කො මේ වැඩ මං කිව්ව එකයි මේ මිනිසා ස්වභාවික සම්පත මත අවශ්‍යතාව සඳහා පරිභෝජනයට භාවිත කරන විට අපිට ඕනේ පස් අර වැලිය ඕනේ. ඒව නීතියට අනුව නීති අනුකූල විදිහට අපිට කියන මේ ටික මෙහෙමයි ගන්න මෙහෙමයි කියලා නීතියෙන් දෙනවා. මුඳුන්නට පස්සේ ඕන තරම් හරලා ගන්නවා. දැන් බෑලි කොට ඔබ දන්නවා මල් කඩේට හරන තැන ඉස්සර ඔය බෙන්ඩ් එකේ මොය කට යන මේ අපි ඉන්න දැන් මේ පැත්තෙන් පල්ලිවත්තේ වැටෙන්නේ එතන බෙන්ඩ් එකේ හරියට වැලි තියෙනවානේ. මං තරුණ කාලේ මං දකින්නවා මේ පාරවල මං නැගලත් පීලා ගිහිල්ලා තියෙනවා. ඒක පාර වලින් මොදි වැලි මිඟගේ මොය වැලි ගන්නවා. මොය කට ආසන්නේ සම්පූර්ණ දාහනම් කරා. වැලි ගත්තම මම මේ ගඟ ගැඹුරු වෙනවනේ. ගඟ ගැඹුරු නම් දෙපැත්තේ තියෙන මෙහෙම දැන් මේ ගඟ මේ වගේ නම් තියෙන මම අද්දක තියෙන ප්‍රමාණ ගඟ තියෙන්නේ. මේ බෑවුම් ඔක්කොම හේදෙනවා. ඒතර අපේ ඉඩම් අඩු වෙනවා. ඒතර ඒක නොයතුවක. දැන් ගොඩ කාල. ඔබ තේරෙන්න ඕනේ මේ කියන ඒවා. පරිසර කළමනාකරණයේ අවශ්‍යතාව බලන මුල් කාලේ ස්වභාවික පරිසර ස්වභාවිකවම කළමනාකරණය වී ඒ ජෛව අජෛව සාධක නියතව තුනක් ඔබට තේරෙන්න ඕන දැක්ක. ඉබේ මේ ආදි කාලේ ජෛව අජෛව සාධක තේරෙනවා ජෛවිකම සාකසත්තු අජෛවිකම පස ජලය ඒව නිසිලස කළමනාකරණය වුණා. හරි ඒවා පරිසරයට හානි වෙන්නේ නැතුව ප්‍රශස්ත මට්ටමේ තිබුණා ඉබේම. නමුත් නූතනෝ ජනගහනයේ අසීමිත වර්ධනයත් විද්‍යාව තාක්ෂණ දියුණුව නිසා වගා කිරීමට වනාන්තර විනාශයත් කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයත් අධිකාර්මීකරණයන් නිසා ස්වභාවික පද්ධති වෙනස් වී ස්වභාවික කළමනාකරණය ඇති වී දැක. අතන මේක දාලා නැහැ දේශපාලනයන් මේ බලන්න මෙතන ජනගහන අසීමිත වර්ධනය. ඒතර මිනිස්සු ඉඩන්නේ නැහැනේ. අනිවාර්යෙන් කැලෑ වල මේ සුද්ධ කරනවා. කැලෑ දැන් ඔය මුස්ලිම් මිනිස්සයා ඔයගේ ආණ්ඩු හිටපු මිනිස්සයා හරි කැලෑ එලි කළ මුස්ලිම් ජනතාව පදිංචි කරා. දැක්කද එතකොට කරදී. ඒතර දේශපාලන අනුග්‍රහය නෙමෙයි ඒක. ඒක අපිට උගන්ලා දෙනවා නිකන් මේක විශ්වවිද්‍යාලේ උද්භිත විද්‍යාල ලෙක්චර්. ඒක කියලා දීලා තියෙනවානේ. මේ දේශපාලනේ මේක බලපාන්නේ කියලා. ඒතර ජනගහනයේ වර්ධනය අසීමිත වර්ධනය කරන නිවාස තට්ටු නිවාස ක්‍රම තියෙනවා. ලෝකේ දියුණු රටවල් බලන්නකෝ. සමහර රටවල එකම ගෙවල් ඒගොල්ලන්ට ඕන විදිහට හදන්න බෑ. එකම විදිහේ ගෙවල් තියෙනවා. ඒක තරංගයක් නෑ ගෙවල් හැදීමේ. ජපානයේ කොච්චර ලෝකෙම දියුණු රටක් නේ. පොඩි ගෙවල් තියෙන්නේ. හොරු නෑ ගෙවල් වලට යනවා. බඩු සල්ලි අර දාලා හොරු නෑ. මේ පුළුවන් දෙක. මාළයක් දාගෙන මේ ඇඟිලි මුද්දක් දාන්න නම් ඇඟිල්ලක් කපන් මාළයා මුද්දර යනවා. දුබර තේරෙන්න ඕනේ. තාක්ෂණයේ දියුණුව නිසා වගා කිරීමේ වනාන්තරෙට අපි මේව නිකන් කියනවා. උඩ වැඩක් නැහැ. ඔබට ඇත්ත කතාව ඒක. ඊළඟ බලන්න මේ නිසා ස්වභාවික පද්ධතිය හොඳින් කළමනා කිරීම මගින් නැවතත් හැකි තරම් ස්වභාවික தත්ත්වෙ ගෙන ඒමට හැකි වෙයි. අපිට නිකන් කියලා දෙනවා පුළුවන් අපිට. කටපාඩම් කරලා නිකන් ලියන්න පුළුවන්. මේ නිසා අද දවසේ පරිසර කළමනාකරණයේ අවශ්‍යතාව මතුවී ඇත. අපි ලියනකොට ලියන්නේ. ඒතර කුෂිකර්මයේ කාර්මීකරණය කෘෂි කර්මාන්තය තාක්ෂණ නිසා ස්වභාවික කළමනාකරණය නැති වෙලා තියෙනවා. එහෙම ලියනවා. ඒක උඩ 50%ට වැඩිය දේශපාලනේ බලපෑමක් තියෙනවා. ආන්නේ නිසා ස්වභාවික කළමනාකරණය අවශ්‍යලා තියෙනවා කියලා ලියන්නේ අපි. රයිට්. කළමනාකරණය අනුගමනය කරන පිළිවෙල තිරසාර කෘෂි කාර්මික භාවිත දැක්කද? පාරම්පරික දැනුම තාක්ෂණ භාවිතය. ඒ ආදි කාලේ මිනිසු කරපු දේවල්. කාබන් පිය සටහන ආහාර සැපයීම ආම ක්‍රියා. මේකෙන් විභාගයට හරියට අහලා තියෙනවා ඒ කාරණේ. අපද්‍රව්‍ය කළමනාකරණය දැක්කද? අපද්‍රව්‍ය කළමනාකරණය කොයිද? භෞතික දවසවල සායනික අපද්‍රව්‍ය. කන්ටේනර් පිටින් ලංකාවේ දාන සායනික එංගලන්තේ ඉඳලා දැක්කද? කොයි සායනික අපද්‍රව්‍ය කරනවා. ආරෝග්‍ය ශාලාවල පාවිච්චි කළ ඉවතුණු මේ ඉන්ජෙක්ෂන් කටු රෙදි පාටි අර මේ ඔක්කොම කන්ටේනර් පිටින් මෙහෙට ආවදී. ලෝකෙම කසල ගොඩ මේ ලංකාවනේ. අපිට පැහැදිලිද දැක්කද?
ඒතර ඒවා කොහොමද මේ අපද්‍රව්‍ය කල්පනා කරන්නේ? ඒකද? දැන් මේ ළඟදී කොත්තමල්ලි කියලා කුණු වෙලා තියෙන්නේ. ඒතර උකර අනිවාර්යෙන් දේශපාලන කියන ওই ලොකු සමාගම් වල ලොක්කෝ. උන්ට අනුග්‍රහ දෙන දේශපාලන යෝග තියෙන්නේ. right. ඇතුලෙන් තියෙන්නේ හැම දෙයකම දේශපාලනය. මතක තියාගන්න. තිරසාර කෘෂිකාර්මික භාවිතන සඳහා නිදසුන් ඒක වගා වෙනකොට බහුභෝග වගාව. මම එක්ක කියලා දෙන්න ඔබට. ජෛව පරිබෝධ පාලනය. කාබනික පොහොර භාවිතයේ නැවත වන වගාව. ඉතින් මේවා මම 1983 6 දක්වා මේවා තද්දට ඉගෙන තියෙනවා. දැනුත් මට ගොඩාක් කතා කරන්න පුළුවන්. ඉතින් මේවා අද මේ වගේ අවස්ථාවල මේ වගේ ක්‍රමයකින් කතා කරන්න වෙන්නේ ඔබට බොහොම අඩුවෙන්. පැය දෙකක් තුල නැත්නම් ඔබ පන්තුල අපි පැය 4-5 ඉගෙන ගන්නකොට මම කොච්චර මේවා පරණ ළමයිට කියලාද right. බහුභෝග වගා. බහුභෝග වගා. බන්දම බහුභාර්ය වගේ. බහු ස්වාමි පුරුෂය වගේ. ඉතින් පිරිමි ගත්තොත් එක එක්කෙනාගේ ගති වෙනස්නේ. හැසිරීමත් වෙනස්නේ. අනේ මෙතනක බහුභාර්යාව. එක එක ගෑනුන්ගේ ක්‍රියාවුත් වෙනස් හැදීම වෙනස් නේ. තීරු සීමා ඉන්නවා. නිරාශයි ඉන්නවා. සිව්වන්ති ඉන්නවා. ඒ වගේම මේ අපි ගත්තොත් දෙම අගාන ඔය අර ආබාධයම දැන් හද නෑ. හැම ටිකේම නෑ. මේ හැටි ඒගොල්ලන්ගේ. ප්‍රබෝධනේ ඉන්නවා. ඉබන්නේ අය එක එකගේ හැසිරීම වෙනස්නේ. මම නිකන් කිව්වේ. මම මේ බහුභෝග වගේ. මොකද කියන්නේ? බහු කියන්නේ ගොඩයිනේ භෝග ගොඩක් කියන එකනේ. එහෙම ලිව්වට ලක්ෂණයි. ඒක වගාව කියන්නේ පරි වගාවක්. එක භෝගයක් විතරයි. දැන් මේක මගේ මේ බෝඩ් එක ඔබට පේනවා. මේක කියමු ඉඩම්. මේකේ වවන්නේ අපි බණ්ඩක් විතරයි. නැත්නම් බටු විතරයි. නැත්නම් බෝන්චි විතරයි. ඒක වගේ. එක භූමියක එක වෙලාවකට එක කන්නයකට එක වගාවක් විතර වවනවා නම් ඒක වගාව. බහුභෝග කියන්නේ අපි ගෙදර මම හදලා තියෙනවා පොඩ්ඩක්. බහුභෝග කියන්නේ එකම ඉඩමේ එක විට එකම ඉඩම වෙන්න ඕනේ. එක විට එකපාරට විවිධ එක කෙනෙකුගේ විවිධ කෙටි කාලීන භෝග. මේ පොල් තල් පුවක් කොස් නඹ ඒව නෙමෙයි. ඒකේ වචන වැදගත්. ඒවා කෙටි කාලීනද? ඒවා પરම්පරා ගානක් නේ. අවුරුදු කීයක් ඒවා තියනවාද? එනිසා ඔය කියන්නේ බහුභෝග වගාවන මේ ඉදම නම් මේකේ එකපාර බෝන්චි ගස් වටු ගස් අර මිරිස් ගස් එකට ඒකවනවා. ඒක තමයි බහුභෝග වගාව කියන්නේ. දැන් එකම ඉඩමේ එකවර නැත්නම් එකම කන්නේ තමයි හොඳම වචනේ. එකම ඉඩමේ එකම කන්නේ විවිධ කෙටි කාලීන භෝග එකට සිටවීමයි. right. ඇයි මේකේ වාසිය? එහෙම හිතන්න. දැන් ඔබට මේව ලස්සනම පාඩම්. මම මේ ඉඩ දීලා තියෙන්නේ ඒවාර ඔබට දැනෙන්න කියන්න අර අනිත්‍යව සම්පූර්ණ දීලා මේ හැමතැනම ඉඩ තියලා තියෙන්නේ ඔබට ලස්සනට පැහැදිලි කරන්න. ඒක තමයි මේ තියලා තියෙන්නේ. අද වෙනවා තින්නේ එහෙම. බොහොම තව පොඩි වෙලාවෙ දින වෙන ඇඩ්‍රස් පාකේ තියෙන අද කට්ටුනේ නැහැ. හරි. දැන් අපිම හිරෝෂිමා මොනවද කන්න වැඩිපුර කන්න කැමති මම දැක්ක ඇඳේ ඉඳගෙන අර නෑන් ෆෝන් එකෙන් බල ඉගෙන ගන්නවා කන්නඩියක් දාගෙන මොනවද කටේ හපත් ඉන්නවා. හරි ටග්ගල මම දැක්ක ගමන් ටග්ගලයා පෙරළුණා. කැමරාව අයින් කරගත්තා right. දැන් මං අහන්නේ මොනවද වැඩිපුර කන්න මස් ජාති? නිරාශ මොනවද කන්න කැමති වැඩිපුර? ප්‍රබෝධිනී මොනවද කන්න කැමති? හකීම් මොනවද කන්නේ? කුකුල් මස්ද හරක් මස්ද ඌරුවස්ද? ඔව් හකීම් මොකද කියන්නේ? මොනවස්ද කන්න වැඩි කැමති? ඇන්ඩ්‍රියා මොනවද කන්නේ?
ඔව්. දැන් මම කියන්නේ මෙන්න දැන් මනන්න ඔය ඔබ තරුණ දරුවෝ ගෑනු පිරිමි ළමයි ඔබ ගියාම වෙඩින් එකට පාටිකට ඔබට කෑම වෙදිලා තියෙනවා. ඔබ බිදන් කන්නේ විවිධ වර්ගයේ මස් වර්ග තියෙනවා, එළවලු වර්ග තියෙනවා. ඔබට කැමති ඒවා තමයි ඔබ දාගන්නේ. දැක්කද? ඔබ ආස කරන වඩා කැමති කෙනෙක් කියලා මම වැඩිපුරම කන්න කැමති වට්ටක්. පේරෝෂිම කියනවා සමන් ඛණ්ඩම කැමති එළවලු වර්ගයේ වට්ටක් කියලා. නිරාතමට කියනවා මම වැඩිපුරම කන්නේ පතුවල කියලා. ඇන්ඩ්‍රියා මට කියලා දෙනවා මම වැඩිපුරම කන්නේ වැටකොළු කියලා. නාකේ මට කියලා දෙනවා මම වැඩිපුරම කන්නේ අර දුවන ඌරු මස් කියලා. ආශානුත් මට එහෙම කියලා දෙනවා. ඉතින් මම මේ කියන්නේ එක එක්කෙනා වැඩිපුරම කන්න ආස කරන දේවල් තියෙනවා. ඒක ඇත්ත. කාරුත් කියලා නෙමෙයි. කවුරුත් කියලා නෙමෙයි. ඒක බණ්ඩේ ඒව තමයි ඔබ වැඩිපුරම ගන්න තෝරගන්නේ වෙඩින් එකදී පාටි එකදී. ඔබ ඇඳින ඇඳුම් පාට ඔබ කවුරුත් කියලා නෙමෙයි මම කහස මේ පාට මම කැමති මේ පාටට. අශාම් මොකද කියන්නේ? ඔය කිව්වේ ඒක මමත් ඌරුවස් කන්න කැමති කියලා. අශාන් කියලා. බොහොම සෞන්දර්ය මිනිහා. පුදුමයි මේලාට ඇහැරලා ඉන්න. නැත්නම් මිනිහා 11ට ඇහැරෙන්නේ ආශා. අකින් දන්නවා. right. එතකොට ඔබ කැමතිව තෝරගන්නේ. හරි ලේසියි මේ කොටස තේරුම් ගන්න. අර දැන් මම බහුභෝග වගාවට වෙනස්කම් 4ක් කිව්වනේ. එකම ඉඩමේ එකම කන්නේ විවිධ කෙටි කාලීන භෝග අනේව තියෙන්න ඕනේ. එකට සිටවි. ඔය ටික තියෙන්න ඕනේ වැඩගත්. ඊයයි කියන එක මේ පැහැදිලි කරන්න. දැන් මම කියන්නේ ඔබ කණ්ඩ කැමති කෑමත් මේකම සම වයසේ එකම වට්ටමේ ළමයින්ට දුන්නොත් මේ කොච්චර වැඩිපුර තිබුණා තමන් කැමති එක තමයි තෝරගන්නේ. දුන්නොත් එමය ඒකේ ඇඳුම් වල පැටර්න් එකත් එහෙමයි. පාටත් එහෙමයි. තමන්ට ඕනේ දේ තෝරගන්න. ආන්න භෝග බලන්න එක. දැන් බණ්ඩක්ක හිටුවා. බණ්ඩක්ක පොළවෙන් ගන්න පොටෑසියම් නම් වැඩිපුර ඒව කොච්චර අඩු වුණත් පොටෑසියම් තමයි ගන්න. ඒ පස්සේ සෝඩියම් වැඩි නම් ඒ වැඩිපුර තියනවා ගන්නෑ. අවශ්‍ය දේ ගන්න එක. දැන් අපිට මතක් කලින් එයාට වැඩිපුර ඕනේ මැග්නීසියම් නම් ඒකේ කැල්සියම් වැඩිපුර තිබුණත් කැල්සියම් වැඩි ගන්න නෑ. තමන්ට අවශ්‍ය දේ තමයි ආගන්න. දැන් මූදු ජලයේ වැඩිපුරම තියෙන්නේ සෝඩියම් ලවණ. සෝඩියම් ක්ලොරයිඩ් නේ. ඒක වැඩිම තියෙන්නේ. පොටෑසියම් තමයි අඩුවෙන්ම තියෙන්නේ. නමුත් මූදේ තියෙනවා ඇල්ගී සාකයක් නිටෙල්ලා කියලා. දැන් මම මේ බානන් ලොකෝට අපි ලියලා දෙනවනේ. බහුභෝග වගාවගෙන කෙට රචනාවල් ලියන. ඒක තියෙනවනේ. ඒතර මේ නිකල් ලියන්නේ උදාහරණත් එක කියන්නේ. හැදෙන පරිසරයයි ගහයි ඔක්කොමත් එක කියන්නේ. මොන ලවණේද ඔක්කොම ලියනවා. නැත්තම් මොකද ඉහළවන්තු ඉගෙන ගන්න. ඒතර මේ නිටෙල්ලා කියන සාකේ මූදේ තියෙන ඇල්ගී සාකයක්. මූදේ වැඩිපුරම තියෙන සෝඩියම් ගන්නෑ. අඩුවෙන්ම තියෙන පොටෑසියම් ගන්න. ඇයි? තමන්ට අවශ්‍ය පොටෑසියම්. මේක තමයි කිව්වට මේ ටික එදිනදා ජීවිතයට ලස්සනට ගන්න පුළුවන්. එදිනදා ජීවිතේට. වටේම ඔබ බලන්න ඔබගේ ගෙවල් වටේම දැන් කියනනේ බෞද්ධගේ මේ පතිරූප දේශ වාසෝච. පතිරූප දේශ වාසෝච. සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්න ඕන නැහැ. සුදුසු ප්‍රදේශයක. ඒ කියන්නේ ඔබ ඉන්න ප්‍රදේශයේ මිනිස්සු තෝරන්නේ ඒ ප්‍රදේශය අනුව මිල වෙනස් ඉඩම් වල. දැන් මම ගත්තොත් මම පැහැදිලි කරේ මයි ගම. දෙකේ ජීවත් වෙන්න මිනිස්සුන්ට පදිංචිර සුසු නෑ දැන්. මම ඉපදුන කාලේ මාර ලස්සන. තරුණ කාලේ ලස්සන ගම. අද බලන්න අපි පාරෙන් එහා පැත්ත සහ අපි වතුවල සමහර වතුවල ළඟ පීලි කෙවල්. පතිරූප දේශ වාසෝචනයයි කරන. සුදුසු නෑ ප්‍රදේශේ ජීවත් වීම සඳහා. එනිසා මක්කමක් තියන අය කරන්නේ දැන් කුල්ල දාලා ඈත ප්‍රදේශයට යනවා. එහෙම දිනේ මක්කමක් තියෙන්න ඕනේ. ඉතින් මක්කම නැති අය මොනව කරන්නද? දැන් පිටරටවල එහෙම ආවට ගියාට ගෙවල් හදන්නේ නැහැ. කඩදාප්පු දාන්නෙත් නැහැ. බඩු විකුණන්න දෙන්නෙත් නැහැ. ඉතින් තියෙන හොඳ කලමනාකරණයක්. දැන් අපි ගත්තොත් මේ වැලියවන ප්‍රදේශ බලන්න. කොච්චර සංකීර්ණද මම දකින්න.
මම ගිහලා තිනවා ඒ වගේම වෙඩිගන්ධ මුණු පිටියට ගෙන හැරලා යන තියෙන වෙඩිගන්ධ. කෝච්චි පාර ආයෙ ගියේ. කෝච්චි පාරේ ඉඳලා අඩි 4ක්වත් නැහැ. කිව්වා. මිනිස්සු ඔක්කොම කෝච්චි පාරේ ඉඳගෙන ඉන්නේ. ගෑනු මිනිස්සු. බලන්න සුදුසු උපදේශනේ මේ මිනිස්සුන්ට. ඒක කොච්චර දුරාචාර බැද වෙනවද? ඔබ තේරෙන්න ඕනේ විද්‍යාඥයන් තාම වැදගත් විශයක් ඔබ මානසිකව මේක කරගන්න. රයිට් මම මේ පැහැදිලි කරේ බෞද්ධ නිසා වාස තමයි අහගන්න. ඒක භෝගයක් ලැබුවොත් ඒ භෝගෙට වැඩිපුර තියෙන පසේ තියෙන උමනා ලවණ වැඩියෙන් ගන්නවා. එක් තනි භෝගයක් ලැබුවොත් අපි බණ්ඩක් කරා ඒකට මනා කරන්නේ මැග්නීසියම් නම් මැග්නීසියම් මේ පසෙන් වැඩි වැඩියෙන් ගන්න බණ්ඩක් කන්නේ තියෙන්නේ ඔක්කොම බටු කෙලෙතුම බණ්ඩක් කරේ ඕන එකක්. ඊට මනා කරන දේ ගන්න. ඉතින් පස්සේ ඒ භෝගින් ගෙවෙනවා. දුරස්සන් අඩුයි. නමුත් ඔබ දන්නවා මේ එකම ඉන්න මේ තක්කලි වවනවා බටු වවනවා බණ්ඩක් වවනවා බෝංචි වවනවා. කෙටි කාලින භෝග වර්ග 4ක් 5ක් එකට දිටුවොත් ඒ භෝග වලට මනා කරන පෝෂක වෙනස් කනිජ සම්පත වෙනස්. ඒ නිසා පෝෂක හිඟ වෙන්නේ. දැක්කද? ඒ වගේම පරිබෝධකයන්ට පරිබෝධක ඔබට හොඳම උදාහරණය සේනාදන බලන්න. සේනාදන බලන්න. දැක්කද අර බඩේන ගෝල්ට දැක්කද මේ ගෑනු මේ මාතට අරගෙන බලපු රොත්ත පෙන්නවා. ඔබ පොඩ්ඩක් තාච් තෙල් ටිකක් දාලා තාච්චිට මුන් දැම්මනම් ලස්සනට බැදෙනවානේ. ඊට පස්සේ පොඩි වගේ කටරටකදී කන්න පුළුවන්. නිරාශා මාර රසවත් කෑමක් නේ. හිරෝෂීමා ප්‍රබෝධනී මාර රසවත් කෑමක් ටිකක් දාලා කන ටික දැම්මනම් බැදෙන හොඳට. කජු වගේ කන්න පුළුවන්. පිටරට සුද්දා මේ පටපන්වන් ආර වශයෙන් ගන්න පරිපූර්ණ මම කියන්නේ බලන්න. එනවානේ ඒ බඩේරිඟු වල ඉතරයි තියෙන්නේ දැක. වැඩි පුර තියෙන්නේ බඩේරිඟු. ඒ සලබ සේනා දලබු ඇති ඒ කීටය ඇති කරන සමනල වර්ගයක් උන්ට කියන්නේ සලබයක්. පියාපත් දෙක සමනලයන්ගේ වහපුවම තියෙන්නේ මෙහෙමනේ. මුගේ තියෙන්නේ මෙන්න මෙහෙම සලබයක්. උන් පිටර දාලා උන්ගේ පැටව තමයි වෙහ. දලබුවා. අපි නිකන් දලබ දාලා තියෙන බූල් බූල් ලස්සන තියෙන්නේ. ඔබ ආසයින් පිට අත ගන්න උන්ගේ. මේ ඒ සේනා දන් වල කර බඩිරුඟු වගාන් වරයි. එක භෝගයක් තිබ්බම ඕනතරම් ඒවා පරිභෝජනට ගන්න යම් ජීවියෙක් ඇති වුණොත් උන්ට ඕනතරම් ආහාර තියෙනවනේ. පලාතම ඉවරයි දැක්කද? නමුත් වනාන්තරික බලන්න දෙහෙම වෙන්නේ නැහැ. වනාන්තරේ විවිධ ගස් වර්ග තියෙනවා. මේ හරි ගොඩක් කතා කරන්න පුළුවන් දරුවා. ඉතින් මොනව කරන්නේ එහෙම තමයි කතා කරන්න වෙන්නේ. වනාන්තරික විවිධ ගස් තියෙනවානේ. විවිධ සත්තු වර්ගයක් තියෙනවානේ. ඒ නිසා එකම යම් ගස් වර්ගයක් ආහාරයට ගන්න සත්තු ගොඩක් බෝ වෙන්නේ නැහැ. ඒ ගස් වර්ග විනාශ වෙන්නේ නැහැ. ඒ ඌට ස්වභාවිකව ආහාරයට ගන්න මේ වෙනස් සතුනුත් ඒකේ ඉන්නවා. වෙනත් ගසුත් තියෙනවා. මේකේ බඩේරිඟුමයි. ඉතින් බඩේරිඟු කන අර ඒ මත යැපෙන පරිබෝධකයෝ අර දලබුව ඇතුණාම වගාමි වරයක. එනම් පරිබෝධකයන්ට ගොදුරු වීමත් බහුභෝග ගාදී අඩු වෙනවා. පස්සේ ඛනිජ ඌණ වීම අඩු වෙනවා. ඛනිජ වීම ඌණ වීම අඩු වීම මම පැහැදිලි කරා එක එක භෝග වලට වැඩිපුර මොනා කරන ඛනිජ වෙනස්. ඒ නිසා පස්ස નિසරු වෙන්නේ නැහැ. පස්සේ ඛනිජ සම්පත අඩු වෙන්නේ නැහැ. ඒ වගේම පරිබෝධකයන්ට ගොදුරු වීම නැතු වෙන්නේ නැහැ. හරි ගොදුරු වීම අඩුවෙන් සිදු වෙන්නේ. කියන්න මේම වාසි තමයි. පස්සේ ඛනිජ සම්පත ඌණ නොවීම. කතර දාල්ය. පස්සේ ඛනිජ සම්පත ඌණ නොවීම. පස්සේ ඛනිජ සම්පත ඌණ නොවීම. පරිබෝධකයන්ට ඇතිවන බලපෑම අඩුවීම. පරිබෝධකයන්ගෙන් ඇතිවන බලපෑම අඩුවීම. පස නිසර වීම වැළකීම.
පස්ස නිසරු වීම වැළකීම. right. හොඳයි. right. ආයන්න බලන්න ජෛව පරිබෝධ පාලනය යන කුමක්ද? දැන් ජෛව පාලනය දැක. කියන්න එපා ජීවීන් පාලනය කියලා. සම්පූර්ණ වැරදි. අර මම කිව්ව අර බහුභෝග වගාවට භෝග ගොඩක් එකට වගා කරනවා කියලා ලිවම ලකුණු නැහැ. ඊත් ඔබට කිව්වා මොඳ පැහැදිලි කිරීමක්. ජෛව පරිබෝධ පාලනය කෙටියෙන් ජෛව පාලනය. ජීවීන් පාලනය කරනවා කියන එක එම කියන්නේ. මොකක්ද කියන්නේ? ඔව් එක් ජීව විශේෂයක් යොදාගෙන තවත් ජීව විශේෂයක් මර්ධනය කරනවා ඒක තමයි ජෛව පාලනය කියන්නේ. එක් ජීව විශේෂයක් යොදාගෙන තවත් ජීව විශේෂයක් මර්ධනය කිරීම තමයි ජෛව පාලනය කියන්නේ. යන්න එක් ජීව විශේෂයක් යොදාගෙන වෙනත් ජීව විශේෂයක් මර්ධනය කිරීම. right. දැන් මම ඔබෙන් අහන්න පුළුවන් සේනා දනබුව දැක්කද මම දැක්ක අර කෘෂිකර්ම විද්‍යාඥයෝ ගිහිල්ලා ඒ වගා බිම් වලට ගිහිල්ලා කියනවා දැන් ටිකක් මම මර්ධනය වෙලා තියෙන්නේ මේ බලන්න මේ බලන්න. ඇයි ඔවුන්ව විනාශ කරන්න පරිබෝධකයන් අර සේනා දනබුව විනාශ කරන්න වෛරස් එකක් යෙදුවා. වෛරස් එකක් යෙදුවා. මම හිතන්නේ වෛරස් එක නැත්තම් බැක්ටීරියා මට හරියට මතක නැහැ. වෛරස් එකක් යෙදුවා දැක්කද? ඒ වෛරස් එක මගින් අර දනබුව විනාශ කරනවා. අන්න එක විශේෂකින් තවත් විශේෂයක් විනාශ කරනවා. මම මේ නිදසුන් පොල් කොළ කුවර කුරුමිනියා ප්‍රොමිකොතිකා කොමින්ගි මගින් රතු පොල් කුරුමිනියා විනාශ කිරීම. ඒතර රින්කෝපොරස් මේ නම් මම ගොඩක් අඩපාරම් කළා. දැන් මතකත් නැහැ. ෆෙරින්ගියුනස් මේදී රතු පොල් කුරුමිනියාගේ බිත්තර මත පොල් කොළ කුවර කුරුමිනියා විතර තමයි මේ බිත්තර පුපුරා එන කීටයන් රතු පොල් කුරුමිනියාගේ කියන කාර්යමයි. හරි? මම පරණේ කියන්නේ මෙහෙම අයහගන්න. ඔය පොල් කොළ කුවර කුරුමිනියත් ඔබ දන්නවා 1970 දශකයේ පොල් ත්‍රිකෝණය. ඔය හලාවත ඉපතේ කුරුණෑගල පොල් බහුලව තියෙන ප්‍රදේශනේ. දැන් අද බලන්න පොල් පිටරටින් ගේන්නේ නැහැ දැක්කද? ඔන්න සම්වර්ධනය, තිරසාර සංවර්ධනය. මෙන්න තමයි පිටරට සංගම. ගාව ඉස්සරහට බලන්නකො මේගොල්ලෝ මොනවද කරන්නේ කියලා. මේ ඊළඟාවත් ඒගොල්ලෝ මොනවද බලන්න කරන්නේ කියලා. කිසිම දෙයක් නෑ. අරගොල්ලෝ මේගොල්ලෝ බැන බැන ඉන්නවා. ඒගොල්ලෝ අරගොල්ලෝ බයිනවා, මේගොල්ලෝ ඒගොල්ලන්ට බයිනවා පාන්නේ. කර මොන් හත්මු කර ගන්නවා. හොඳට හම්බ කරනවා. මම ඔබට ගියතරේ කිව්වා මේ කාලේ මොම් රටේ නෑ කොරෝනා නැත්තම්. ඔක්කොම රටවල් පෞල් පිටින් රටවල් ඔබේ ඡන්දේ. මේ බලන්න ඔය කුරුමිනිය දාන බිත්තර මත ඔය කුරුමිනියන් දාන බිත්තර මත වෙනත් කුරුමිනියගේ බිත්තර දානවා. ඒතර මේ බිත්තරේ බින්දිලේන කේතයා මේ බිත්තරේ තුරට ගිහිල්ලා මේකේ වැඩෙන පැටියව මරනවා. අන්න ජයපාලක. උතර අපි මට ඉගෙන තියෙන මම මුලින් ඉගෙනන්නේ ගුඩ්සොබෙන් එක දවස්වල ඔය පොල් කුරුමිනියා විනාශ කරන්න ජාවා රටෙන් ගෙනාව ඩිමෝකියා ජවානිකා කියලා කුරුමිනිය. ඩිමෝකියා ජවානිකා. ගෙල මේ හැදුවා. ලැබ් වල මුම්බෝ කරා ගෙනා. පොල් වතුරට දැම්මා. ඒ කාලේ කරේ තමයි. උනත් කරේ අර පොල් කුරුමිනියා කඳ කනවා පොල් ගස් ඉවරයි. උන්ගේ විතර මත මේ පොල් කුරුමිනියාගේ අර ඩිමෝකියා ජවානිකාගේ විතර දාපුවම ඌ ඉක්මනට බිද්දිලා උගේ පැටියා මේකට ගිහිල්ලා කුරුමිනියා කනවා. මෙන්නම් පොඩ්ඩක් මතක තියාගන්න මුත් ඒ වැදගත් ඒක මේ පොල් කොළ කුරුමිනියා විනාශ කිරීම ඩිමෝකියා ජවානිකා නම් කුරුමිනියන් යොදාගෙන දැක්ක. ජෛව පාලනය right. ඒ වගේ නෑ දැන් ඔබට මේ මං කිව්වේ සේනා දලබෝ සම්බන්ධ කිව්වේ. ඒ සල්වීනියා ජලජ පර්න්ස් ඒක විනාශ කරන්න කුරුමිනියෙක් ගෙනාව ඩිමෝකියා ජවානිකා. ඒ පොල් කුරුමිනියානේ සැක්‍රමෙන්ටස් සල්වීනියා කියන
සැල්විනියා විනාශ කරන කෘමියක් ගෙනාවා. සැක්‍රොමෙන්ටස් සැල්විනී. ඒ කෘමි ගෙනලා මෙහෙ බෝ කරලා වෙල් වලට දැම්මා. සැල්විනියා ඔක්කොම ගස් කාලා නැති කරා. ඒක ජෛව පාලනය. දැන් බලනවා ඔය පල් වෙන වතුර තේරෙන කොට අපි මාළු දානවා. ඒ පල් වෙන වතුරේ ගාත්‍රි වර්ග කාෆ් වර්ග ඉන්නවනේ. උන් මදුරු කීටන් විතර කරනවා ජෛව පාලනය. අර ඩෙන්ගු මදුරුවන් විනාශ කරන්න බැක්ටීරියා වර්ගයක් හදාගත්තේ ඔය ජෛව පාලනය. ඒකේ නිදසුන් ඔබ මතක් කරගන්න ඕනේ කියන්න. රයිට්. කාබනික පොහොර භාවිත බලන්න. කාබනික පොහොර කියන්නේ මොනවද? සාහක සත්ව කොටස් වල ඇති සංකීර්ණ කාබනික සංයෝග සරල සංයෝග බවට පත් කර සාධනද පොහොර කාබනික නෝදිය කියන්නේ කොම්පෝස්ට් කියන්නේ. කොම්පෝස්ට් අර ඔය වත්තල ප්‍රදේශයේ ඉන්න දරු ඔබ දන්නවා එලකන්දේ ගියොත්ම ඔබ හේකිට පැත්තට හේකිට මේ දික්කෝවිට තියෙන වරාය තියෙනවා දික්කෝවිට ඊට පොඩ්ඩක් එහා තමයි රජයේ කාබනික පොහොර විකුණන තැන. රජීකරණ එක. ඒකේ මිල අඩි මං ගිහලා අරන් තියෙනවා. කිලෝ 50 රුපියල් 500. මේ කිලෝ 20 25 දෙන්නේ රුපියල් 500. කිලෝ 50. ආන්න කාබනික පොහොර. සත්ත්ව මලපා කුණු ගොඩවල් කුණු කසලේ ඔක්කොම දිරාපත් කළා ගන්න පොහොර තමයි කාබනික පොහොර. ලේසි. රයිට්? බලන්න සංකීර්ණ කාබනික සංයෝග සරල ද්‍රව්‍ය බවට පත් කරන ජීවීන් කවුරුද? සුද්ධ ජීවීන්නේ බැක්ටීරියා සහ දිලීර. يعني බැක්ටීරියා සහ දිලීර. ඒවා තමයි එහෙම කරන්නේ. රයිට්? බැක්ටීරියා සහ දිලීර. ඊළඟට කාබනික පොහොර භාවිතයේ පරිසර හිතකාමී වන්නේ මන්ද? පසේ ව්‍යුහයේ සයවර බවත් වෙනවා. පසේ ව්‍යුහය පස නිකන් සවිවර වෙන්න ඕනේ. විවර සහිත වෙන්න ඕනේ. තද වෙලා තියෙන්න බෑ. ඒක පස් තුල වෙවෙන්න මුල් ගමන් කරන්න අමාරුයි. වාතය ලැබෙන්නේ නැහැ. මුල්ට ඔක්සිජන් ඕනේ සතනෙට. පස් තදුනාම පස් අතර සිදුරු නැතුනාම ඔක්සිජන් නැහැ. මුල් වෙවෙන්න බෑ. නමුත් කාබනික පොහොර දාපුවම අර දිරාගිය සාක සත්තු කොටක් දාපුවම පස සිදුරු වෙනවා. සවිවර පස්සේ ව්‍යුහය ගොඩ නැගෙනවා කියන්නේ ඒකයි. පස බොම තද නැහැ. බොම මේ තදින් එකට ගුලි වෙලා නැහැ. පස නිකන් මේ ව්‍යුහය බොම එකිනෙක අතර ළඟින් බැඳී තියෙන ගතියක් නැහැ. පාසු ජීවින්ට අහිත කර නෑ දැක. දැන් රසායන පොර දාපුවම පස්සේ පණුව ආරෝමේ ඔක්කොම ගන්නවා. මේ පණුවන් කුරුමියන් වර්ධනය ගොඩාක් වැඩි. ඒක පොහොරක්. උන්ගේ මලපා උන් එහාට මෙහාටම පස බුරුල් වෙනවා. පස බුරුල් නම් පස වාතර වෙනවා. මුල් වලට ගමන් කරන්න පුළුවන්. උන් කෙටි කාලයක් ජීවත් වෙන්නේ. උන් මරණම උන්ගේ මල ද්‍රව්‍ය දිරාපත් විරත් උන්ට ලැබෙනවා. සාකොට ලැබෙනවා. දුගු කාලයේ පස්සේ රැඳිමින් පස පෝෂණය කරනවා. දැන් රසායන පොර කෙටි කාලයයි තියෙන්නේ. මට ජලයේ දිනනවා රසායන පොර කියන එක. සාකොළ දාන රසායන පොර වැඩි හරයක් ගස් වලට උරා ගන්නට අමතරව යුදන වතුර හා වර්ෂා ජලයෙන් හේදිලා යනවා. right? ඒකයි සුපෝෂණය ඔබට මතක ඇති. දුගු කාලයේ පස්සේ රැඳිමින් පස පෝෂණය කිරීම පිළියෙල කිරීමට මුදලක් විශේෂ දැනුමක් අවශ්‍ය නැහැ. විශේෂ දැනුමක් ඕනද? ඒ කැලිකතල ගොඩ ගහලා මලපා මල මුත්‍ර ගොම එළු බෙටි ඌරු බෙටි කුකුල් බෙටි ඒ සත්තුගේ බෙටි ඔක්කොම එකට ගොඩ දාපම විශේෂ දැනුමක් ඕනද නැහැ. විශේෂ දැනුමක් ඕනේ. ඉබේ ඇති වෙනවා නොමිල ගන්න පුළුවන් වාසිදායකයි පරිසර හිතකාමී නමුත් රසායන ද්‍රව්‍ය පාවිච්චි විශේෂ අපිට හදා ගන්න බෑ. ඒතර අපිට හදා ගන්න බෑ. මිලක් බය වෙනවා. පස નિසරු වෙනවා. ඒ කියන්නේ කෙටි කාලයක් පස්සේ නැදින්නේ පාසල් ජීවිත හොඳ නැහැ. නිතර පොහොර දාන්න වෙනවා. පුරක් ප්‍රශ්න දැක්ක. මේ පෞද්ගලික දාතර දැන් මේ කවුද? ඔබ දන්නවා හෙළවුරුමෙන් ගන්න මන් දන්නේ අර හාමුදුරු අටෝගෙන ඡන්ද ගානක් අරගෙන දැන් එක්කෙනෙක් පත්‍ර හරියන්නේ මං කියනවා ඔබට ප්‍රවෘත්ති බලන්න කියලා ටිකක්. ඒ හාමුදුරුව රතන හාමුදුරුව කිව්වා තිරසාර සම්වර්ධනේ රස විස වලින් තොර භෝග වගාව තිරසාර සම්වර්ධනය රසායන ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. පොහොර කොම්පෝස්ට් පොහොර යොදන්නේ. ඒව කොහොමද කියලා මම නම් දන්නේ නැහැ. ඉතින් මම වචන කියනකොට අපි වවලයි අපි කන්නේ. උන් වවල උන් කනවා අපිත් කනවා. අපි වවමු රට හදමු.
මේවා නිකන් අහනකොට මට නිකන් මාළු නටනවා. ඔබේ කාලේ මේවා බොහොම ලස්සනට අහගෙන හිටියා. ඒ ඔබත් දැන් ඔබගේ ඔබ බලන්න ඔබගේ ගෙදර ඉන්න අම්මා තාත්තා ආගමේ, ක්‍රිස්තියානි ආගමේ, කතෝලික ආගමේ නිසා ඔබ ආගම වුණා. සමහර ගෙදර ඉන්න දරුවන්ගේ අම්මා තාත්තා මුස්ලිම්. ඒ නිසා මේ හකීම්ලා අසහල්ලා මේ මුස්ලිම් වුණා. දැන් මගේ ගෙදර සහ මෙතන ඉන්න සමහර දරුවන්ගේ ගෙදර අම්මා තාත්තා බෞද්ධ නිසා මම බෞද්ධ වුණා. දැක්කද? එහෙමයි වුණේ. ඔබ හොයලා බලලා මේක වුණාද නැහැ. හොයලා බලලා මේ බුද්ධ ආගමේ සහ ක්‍රිස්තියානි ආගමේ කතෝලික ආගමේ මුස්ලිම් ආගමේ තියෙන හරවත් බව හොයලා ඒක නෑ. කාලයක් තිස්සේ අපි ඒකට අනුගත වෙලා ඒවා අහලා දෙමෝපියොත් ගිහලා ඒක තමයි ඇත්ත කියලා ගත්තේ. ඒ වගේම තමයි දේශපාලන පක්ෂ වීම. සමග ගෙදර විතර එන්නේ කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතන ගැන නම් චන්දිකා ගැන නම් බණ්ඩාරංග මහතා ගැන නම් ඒක තමයි. ජී.ආර්. ජයවර්ධන ප්‍රේමදාස UMP කාර ගැන UMP. JVP ගැන කතා කරන JVP. අන්න ඔහොම මුස්ලිම් ආගමේ ඒක නම් ඒක වෙන්නේ. අය. මම එහෙම තමයි මම. නමුත් උපතින් මම බෞද්ධ වීම මම බොහොම සලකනවා. අනිත් ආගම් වලට එලා දකින්නේ නැහැ. දැන් සමහර රටවල මුස්ලිම් මිනිස්සු බෞද්ධ ක්‍රිස්තියානි ඒ ක්‍රිස්තු වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ පින්තූර පාගල ඉරලා පුච්චලා දානවා. එහෙම අපි කරන්නේ නැහැ. ඒවා අපි ගෞරව කරනවා කරන්නේ. ඒතර මම මේ පැහැදිලි කරේ එහෙම ගත මම උපතින් බෞද්ධයෙක් වීම මම ගොඩාක් සලකනවා මගේ මේ දැනුමත් එක්ක ඒකට තියෙන නිදහසත් එක්ක එහෙම වෙනවා. ඔබ ඕනේ ආගමක් අදහන්න. ඒක මම උපතින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකේ එහෙම වීම ගැන දැන් මම එහෙම නැහැ. ඒක ඔබට මං කියලා ඇති. එහෙම නැහැ. නමුත් අපි නංගිලා සමහර මල්ලිලා තාමත් එහෙමයි. ඒගොල්ලෝ දැන් වයස අම්මලා. නමුත් ඒගොල්ලෝ තාමත් ඒගොල්ලෝ මොනවා කරත් එහෙම. නමුත් මම එහෙම නැහැ. ඔබට මම මේ පැහැදිලි කරේ හරි මේවා මේ ඉගෙන ගැනීමෙන් ඔබේ මොලේ ගොඩක් දියුණු වෙනවා. ඒක මතක තියාගන්න. රයිට්? ඒතර සංකීර්ණ කාබනික සංයෝග ඔබ පැහැදිලි කරා. ඒ වගේම අංක C ගැන මම ඔබට කිව්වා. පරිසර සමතුලිතතාව සඳහා නැවත වනවගා ඇති කිරීම දැක්කද? මන් දරුවෝ. කොකියනවනේ මේ ඔබනට ගියාම මට. වන සංරක්ෂණය යන කුමක්ද? දෙයර කලින් කිව්වා ඔබ මේ අනාගත පරපුරටත් ඉතුරු කරමින් නැනවත් ලෙස වනාන්තර භාවිත කරනවා. මේ වන සංරක්ෂණය. දැක්කද? වන සංරක්ෂණය කියන්නේ මොකද්ද? වනාන්තර ආරක්ෂා කිරීම කියලා ලියන්න එපා. එතකොට ඔබ මෙතන ලිව්වේ බලන්න 19 උඩ තිරසාර සම්වර්ධනය. ඒක විදිහ පරිසර තුලිතව ආරක්ෂා කරගනිමින් සහ අනාගත පරපුරට භාවිත කළ හැකි පරිදි ස්වභාවික සම්පත් නැනවල් ලෙස භාවිත කිරීම තමයි තිරසාර සම්වර්ධනය. ඒතර වන සංරක්ෂණය. ඒතර වනාන්තර වලින් ප්‍රයෝජනයක් අත්කර ගනිමින් අනාගත පරපුරටත් ඒ පරිභෝජනට ඉතුරු කරමින් නැනවත් ලෙස වනාන්තර ආරක්ෂා කර ගැනීම තමයි වන සංරක්ෂණය කියන්නේ. ඒතර මට ડોક્ટર ආචාර්ය බුද්ධි වීරසිංහ කියන උද්භිද විද්‍යාල ලෙක්චර් කිව්වේ වන සංරක්ෂණය කොහොම සත්ත්ව සංහතියටම ප්‍රයෝජන අත්වන පරිදි මනා කළමනාකරණයකින් වනාන්තර සුරකීම තමයි වන සංරක්ෂණය කියන්නේ. සත්ත්ව සංහතියටම අපිට විතර දායිති මනුස්සයට විතරද සත්ත්ව සංහතියටම ප්‍රයෝජනයක් අත්වන පරිදි බලන්නකෝ. උලස්සන්න මේක පැහැදිලි කරා. ආලියන්න වන සංරක්ෂණය කියන එක වනාන්තර අනාගත පරපුරටද ඉතිරි කරමින් ඒවයින් ප්‍රයෝජනයක් අත්කර ගනිමින් සත්ත්ව සංහතියටම ප්‍රයෝජනයක් වන පරිදි
වනාන්තර සුරකීම. වනාන්තර සුරකීම. දැන් පැහැදිලිව දැකලා සත්ත්ව සංහතියටම ප්‍රයෝජනයක් අත්වන පරිදි මනා කළමනාකරණයක්ම අර මම දැන් කිව්ව ටික ඔක්කොම තියෙනවා. ඒක මනා කළමනාකරණයකින් යුතුව වනාන්තර සුරකීම කියන තමයි එතුමා කිව්වේ. ඒ වචන වල ඔක්කොම ටික තියෙනවා. දැකද? මනා කළමනාකරණයක්. ඔබ මතකයි කළමනාකරණය කියන එක. right? හේතු මොකද්ද බලන්න. දරුවෝ මම එක කිව්වේ මට 83 85 මම තරුණ කාලේ මේ කොම එතකොට කිව්වේ මට මතකයි වනාන්තර ලෝකේ ඕනම රටක ස්වභාවික දේශගුණය පවතින නම් එක නිසිකලට වැසි නිසිකලට පායන කාලයක්. ඒ පායන කාලය ඇති වෙන මාස ගාන ඒ රට අනුව වෙනස්. වහින කාල ඒ රට අනුව වෙනස්. හරි? එතකොට රටක ස්වභාවික දේශගුණය පවතින නම් මුළු භූමි භාගයෙන් 40%ක්වත් වනාන්තර තියෙන්න ඕනේ. ඒ කාලේ කියනවා. ඒ කාලේ කිව්වා දැන්ට ලංකාවේ ඉතුරුලා තියෙන 25% කිව්වා. දැන් පැහැදිලිද කියන්නේ? ඒත් ඒ කර්මාන්තර සුද්ධ වෙලා කොටා ඉවර කරානේ. ඉතුරු ටික දේශපාලනයක් කෑවනේ. අද ඒතුර අවුරුදු කීයද කියලා ඔබ ගණන් කරලා බලන්න. ඔබ ගණන් කරලා බලන්න මම අවුරුදු මේකේ ගාතේ 83 85 කාලේ ඔබ ඉස්කෝලේටත් ඇවිල්ලා නැහනේ. ගුරු වෘත්තිය මුල් අවදිය මගේ මම මේ කාලේ තමයි ඉගෙන ගත්තේ මේක. අද වන්න කොච්චර අවුරුදු ගිහිල්ලාද කියලා. අවුරුදු 30 ගානක් ගිහිල්ලා. තාම තියෙන්නේ 29යි 30යි. 40%ක්වත් තියෙන්න ඕනේ. එතකොට දැන් බලන්න ඔබ දකින්නවා වැරදි කරපය දාන හිරි. මොකද සංරක්ෂණය. පරිසරයට රටට ගමට වැඩදායි පුද්ගලයෙක් වෙන්න ඔවුන්ට මඟ පෙන්නනවා. හිරගෙකින් කරන්නේ ඒකයි. නමුත් හිරගෙට ගියාම අපරාධ සම්බන්ධ උට උපාධියක් ලැබෙනවා. හිරෙන් ලැබෙන්නේ මේකයි. හිරගෙකින් ලැබෙන්නේ මේ මම කියන කතාව නෙමෙයි. නමුත් මම අද්දුට ඔබට කියලා ඇති මං හිරේ කී පාරක් ගියාද කියලා. වැලිකඩද මහරද අනුරාධපුරයේද බෝගම්බරද මම මේවට ගිහිල්ලා තියෙනවා. ඔබට කිව්වා මොකටද ගියේ කියලා. නැවත නැවත මං කියන්න ඕනේ වෙනම ගියවම වෙනම ඔබට උගන්නන්න ආවම කෙනෙම මූණට මූණ මං කියනවා. එතකොට බලන්න අද ඊර කියන කෙනේ උපාධියක් කරගෙන එනවා. අපරාධ සම්බන්ධ. ඇයි? යන්නේ චූටි වැරද්දක් කළා. පොඩි වැරද්දක් කළා යන්නේ. නමුත් ඇතුළට ගියාට පස්සේ එතන ඉන්නේ ලෝකු මැර දැකලා පග දාතර එක එක මරලා දැම්මනේ. මාකන්දේ මාදුස් දැක්කද? කෙන අපරාධකාරයනේ අන්තර දෙඩි දිලා මැරුවා. හරි. දුර්කව කීයක් මැරුවද? මම නම් ගම් කියන්න ඕනේ නැහැ. ඒ අය හිරේ ඉඳලා අර පොඩි වැරද්ද කරපියවම නම්මගෙන උන්ට අපරාධ සම්බන්ධ උපාධිය දෙන. ඒ කියන්නේ හොඳ අපරාධ කරන විදිය කොහොමද සල්ලි හම්බ කරන්නේ කොහොමද කරන්නේ කියලා ලොකු දැනුමක් උන්ට ලබා දෙනවා. ඒ සඳහා දූෂිත නිලධාරීන් දායක වෙන ඉතින් ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එහෙනම් ඒ වගේ තමයි දරුවෝ වන සංරක්ෂණ හේතු මොකද්ද? ලෝකේ රටක ලෝකේ යම් රටක ස්වභාවික දේශගුණය පවත් ගන්න නම් භූමි භාගයෙන් 40%ක්වත් වනාන්තර තියෙන්න ඕනේ. නමුත් අද ලංකාවේ මේ ප්‍රමාණය තාම අඩු 30ක් 29ක් විතර තියෙන්නේ. ඒ නිසා ස්වභාවික දේශගුණ රටා වෙනස් වෙලා තියෙනවා. ලෝකෙත් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා නැතුවගේ ස්වභාවික දේශගුණය නැවත පවත් ගන්න නම් වන සංරක්ෂණයක් ඕනේ. යන්න යම් රටක ස්වභාවික දේශගුණයක් ඇති කිරීමට එම රටේ භූමි භාගයෙන් 40%ක්වත් එම රටේ භූමි භාගයෙන් 40%ක්වත් වනාන්තර තිබිය යුතුය.
නමුත් ශ්‍රී ලංකාවේ අද වන විට මෙය 30% පමණ වේ. මේ නිසා නැතු යන ස්වභාවික දේශගුණය ආරක්ෂා කිරීමට වන සංරක්ෂණය දෙකක් වේ. මේ හේතුත් එක කිව්වා. මේ වෙලාව ඇතුළත ඔය පිට ඉවර කළා දාම එතකොට ඔබට තියෙන්නේ ඇට්‍රස්ම තියෙන ඔබට ඊට පස්සේ මේකේ ඔව් මුකුත් ලියන්න නැහැ. නිකන් කිව්වොත් තේරෙනවා 26 ඉඳලා තියෙන්නේ ඔබට කෙටි ප්‍රශ්න තියෙනවා 18ක් 28 දක්වා. එතනින් මේ පාඩම මම හිතන්නේ ඉවරයි. දැක්කද? ඒතර බලමු අපි මේ ටික ඉවර කරලා දාන්න ඔබට ඊටු ටික ජනවාරි මාසෙන් කියලා දෙන්න පුළුවන්. ඔබට තනියෙන් කියවලත් මේකට උත්තර ලියන්න පුළුවන්. කෙටි ප්‍රශ්න වලට උත්තර ලියන්න. right. වනාන්තර විනාශ වීමට හේතු වීගොවිතන හා එළවලුගොවිතන දැක්කද? ඉඩම් වැඩි වෙන්නේ නැහැ දරුවෝ. හරි. තේ හා රබර් වගා මහා පරිමාණයට කිලිමස්දා සාක විනාශයි. සුද්ධ පටන් ගත්තා තේ. මහා පරිමාණ සංවර්ධන කටයුතුට වන විනාශය. දැක්කද? සංවර්ධන කටයුතු වලට. ඒ කියන්නේ ඔබ දන්නවා ගම්මාන ඉදි කරනවා. ඒකම සංවර්ධන කරනවා ගම්මාන. ඒතර ගම්මානයක් ඉදි කරන්නේ නිකන් ගෙවල් විතරද? ඒතර මන්මාවත් පාසල් කෝවිල් දේවස්ථාන වෙළඳ පොළවල් මේ මහා කෙටි උත්තර මහා පරිමාණ සංවර්ධන කටයුතු වන විනාශය. ඒ ඔක්කොම එතන අයිති. ඒ ඔක්කොම අයිති දැකද? දීවගා වෙළුළු වගාවට ගස් කැපුවා. තේ රබර් වලට විශාල සෙන් ගස් කැපුවා. ඒක මහා පරිමාණ සංවර්ධන. සම්බන්ධ කටයුතුදී ඔබ දන්නවා ගමක් හදනවා. නිකන් ගෙවල් විතරක් හදලා හරියන්නේ නැහැ නේ. පාරවල් ඕනේ. කඩසාප්පු ඕනේ. රෝහල් ඕනේ. පාසල් ඕනේ. පල්ලි, දේවස්ථාන, කෝවිල්. ඔක්කොම එකතු වුණාම කොච්චර ඉඩම් ඕනද දැක්කද? දැන් පැහැදිලි. වන විනාශ වෙලක් වීමට නොහැකි කරුණක් වේ ඇති. මට තාම මතකයි මම ડોક્ટર බුද්ධිකින් අහනවා. ආචාර්ය බුද්ධ වීරසිංහ කියන මේ මනරම් සර්ගෙන් මම අහනවා එහෙම ලිව්වම සර් අපිට ලකුණු හම්බෙන්නේ නෑනේ. පිසුදෝයි එහෙම කියනවා. පිසුදෝයි. මේ ප්‍රශ්න පත්‍ර බලන්නේ ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍ර බලන්නේ උත්තර පත්‍ර බලන්නේ ඒගොල්ලන්ද අපිනේ බලන්නේ. මේ විශ්වවිද්‍යාල ආචාර්යතුමා කියනවා. මොකද්ද මම එයාගෙන් නැවුවේ එතකොට? එයා වන සංරක්ෂණ වැළැක්වීමට නොහැකි කියලා තියෙන කරුණ දේශපාලන අනුග්‍රහය කියලා කිව්වා. අන්න ඒක මං ගිහුවා සර් ඒක කොහොමද ලියන්නේ? 85 මට මතකයි. ඒකම සර් ඒකම ලිව්වොත් කියනවා. අන්න ඒකට එතුමා දුන්න උත්තර. උත්තර පත්‍ර බලන්නේ මේ මිනිස්සුද? ඔබ දන්නවා ඕලෙවල් විතර පාස් වෙච්ච ඉන්නේ. ඒක තමයි මහා අමතුරු. ඒලෙවල් නෑ. මහා අමතුරු. වරාය ඇමති. කෘෂිකාර්මික ඇමති. බලන්නකෝ. ඇමති මණ්ඩලේ ඉන්නේ කොහොමද? ඕලෙවල් නෑ ඒලෙවල් නෑ. තිගුළු මොනවද අත්දැකීමෙන් දන්නේ? මොනවද තියෙන්නේ උගත්කම්? උගතුන් ඉන්නේ නැත්නම් එහෙම කරන සමහර තැන් වල ගිහිල්ලා විනාශ කරනවානේ. රයිට්? එහෙනම් වන විනාශය වෙලකෙම නැගී කරන මොකද්ද? ඔව් නෝගත්කම. යන නෝගත්කම. ඔව් සඳුනි කියනවා ඒවා කියනකො මෙහෙම තව කොච්චර වෙලාද අපි හම්බෙමු. අර පාඩම් තුනක් තියෙන ප්‍රධාන ඉලෙක්ට්‍රෝන විද්‍යාව, මෝටර ඩයිනමෝව, ගෘහ පරිවර්තය, ඒ ප්‍රධාන ඒවා අපිට අග්ගල මොනට අපිට කරන්න පුළුවන් වුණාම මේවා කියන්න මාස දෙකක් තියෙනවා. ජනවාරි ඉඳලා. හරි. එතකොට අපි නූගත්කම දැක්කද? දැන් මම ඔබ හිතුවේ දැක්කද? ඊයේත් අපි කතා වුණා. අර
කඩුලාන කැලේ විනාශ කරන මීගුමී ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ඉතාම මනරම් ප්‍රදේශය. මනරම් ප්‍රදේශ දැකදී ඊයේ පෙරේද වෙන්නවා කුරුල්ල මැරිලා වසවිසක් කැවිලා කියලා කියනවා. කොහොමද මේ පස්සේ පස් සාම්පල් අරන් ගියා කුරුල්ලන් අරන් ගියා මේ විච්ඡේදනය කළා මොනවද මැරීමට හේතු වෙන පශ්චාත් මරණ පරීක්ෂණ කරා. තේරුණාද? එතකොට ගොවියෝ තමන්ගේ මේ භෝග වගාව ආරක්ෂා කරන්න කෘමීන්ට වසවිස දුන්නාද? ඔබ තේරෙන්න ඕනේ අපිට. එතකොට දැන් අර පෞද්ගලික දත මං කිව්වේ දැන් අර කොහම මං මේක කලින් කිව්වවට අර එක මේ උගත් මහත්මයක් කිව්වා අනේ මේ කඩුලාන විනාශ කරලා මේ ඉස්සංකුරු දාන්න එපා මේ ගම්පහ දිස්ත්‍රික්කෙම තියෙන පරිසර සංරක්ෂණයට හේතු වෙන ප්‍රධාන වනාන්තරය තමයි මේ කඩුලාන වනාන්තරයේ කඩුළු ශාක තියෙන්නේ කොච්චර කඩුළු වර්ග තියෙනවද ඒක කියලා මට නිමක් නැහැ ඔබට නම් කියලා වැඩක් නැහැ මට මතක් වෙන ඔක්කොම ටික කිව්වම එක්කෙනෙක් වන්නේ ප්‍රසිද්ධියේ මේ ඔක්සිජන් පරිසරයේ තියෙන ඔක්සිජන් කණ්ඩද කියලා දැක්කා අන්න උගත දැක්කා එහෙම තමයි මේ දේශපාලඥයෝ ඉන්නේ දැක්කද ඔක්සිජන් කණ්ඩද දැක්කද යන්න නූගත්කම දැක්කද ප්‍රසිද්ධියේ උඹෑ කියනවා දැක්කද එන ලියන නූගත්කම අනික බලන්න බැවුවම නූගත් තුනන් අනිවාර්යෙන් දුප්පත්කම ඒක දුප්පත්කම මේ තුමා ඔබට පැහැදිලි කරා අපි නූගත්කම උනාමනේ දුප්පතෙක් වෙන්නේ නූගතෙක් වුණා හොඳ රසාවක් හම්බෙන්නේ නැහැ නේ එනදී ඒක තමයි ඔබ ගොඩාක් වෙලාට ඔබ අම්මා තාත්තලා මේ ආච්චිලා සියලා නැන්දලා ඔක්කොම රට ගියේ ඇයි පෞද්ගලිකවලා ලක්ෂ ගණන් මෙහෙට ආවා මොකටද ගියේ ලොකු ගෙවල් ඉස්සරහින් නම් ෆොටෝ යවනවා ලොකු කාර් ඉස්සරහා ෆොටෝ ගන්න ඒගොල්ලන්ගේ කාර් එකද ඒගොල්ලන් ගේද රෙදි හොදන්න ගී අතු ගන්න ළමයි බලන්න තීන්ත ගන්න කානු සුද්ධ කරන්න අන්න ජීවෙන්නේ අපේ රටට ආදායම ආවේ විදේශ විනිමය අපිට ලැබුණේ එවැනි දේශපාලනයෝ හම්බ කරන් කන්නේ ඔබ දන්නවා එනම් නූගත් නම් අනිවාර්යයෙන්ම දුප්පත් තුනම ඔබ දන්නවා මේ කොච්චර උග රචනාවකට ලියන්න පුළුවන් කොච්චර ලියලා තියෙනවද ගෑස් ස්ට්‍රිප් ගන්න සල්ලි තියෙනවද ගෑස් ගන්න සල්ලි තියෙනවද නිතිපතා ගෑස් ගන්න ඕනේ ගෑස් ස්ට්‍රිප් ගන්න කොහොම හරි ගත්තා කියමු නමුත් ගෑස් නිතිපතා ගන්න එපා සල්ලි නෑ ඒ නිසා දර තුනේ දෙපක් මැටි දෙපක් හදාගත්තා කෙලින් දර කැපුවා කොච්චර එහෙම වනාන්තර විනාශ වෙනවද මම තරුණ කාලේ ඔබ දැනුත් එහෙම ඇති පිටපලාතුරට යන්නකො. අනික පාරවල් ලයිනේ පොඩි ගෙවල් තියෙනවා. උන් දර මිටි පාරේ විකුණන ඔබ ට්‍රිප් වෙනකොට මේ දර මිටි ඉස්සර මිනිස්සු අරන් යනවා. ඒ දර මිටි අරන් ගිහලා ට්‍රිප් ගියාම මේ තැන්වල කැලෑවල ඉඳගෙන උයන් කන්න. ඒක දුප්පත්කම නූගත්කම. හරි? ප්‍රධාන හේතුව වන විනාශය වල කියමු නැකේ කරලා තියෙන්නේ. මේ දුප්පත් වීම නූගත් වීම තමයි අනික ලියන්න එපා දේශපාලන අනුග්‍රහය ඔබට යන්න එපා මෙතන මේක. අපි අර විශ්වවිද්‍යාල මට්ටමින් ඉගෙන ගන්නකොට ඒක ලියලා තියෙනවා. ඒතර දුප්පත් නම් නූගත් නම් හරි අපිට මේ සම්බන්ධ කිසිම වනාන්තර වල වටිනාකම අර මං කිව්ව වැඩි ඕනේ නැහනේ. ඔක්සිජන් කණ්ඩද කියලා හප එක මොකටද කියලා ඔබ තේරෙනවා මේ ඒව උගන්වන්නේ නිකන්ද කියලා ඔබට තේරෙන්න ඕනේ. නෑ නැද්ද කියලා තේරෙන්න ඕනේ. ඊ බලන්න ස්වභාවික වනාන්තර විනාශ වීම නිසා ඇති අහිතකර බලපෑම් පරිසර සමතුලිතතාවය නෑ. දැන් ඔබ දන්නවා සමතුලිතතාව කියන්නේ මොකක්ද කියලා. ගහකොළන් සතාසිපාව පස වාතේ ජලය. ඒක නොවිනාශ වාතේ නේද? ඒක නේතෝ කියා. දේශගුණය වෙනස් වෙනවා. නිසිකල්ට බැසි නෑ. පායන කාලයක් නෑ. එකපාරට හොගාලා වයින්නවා. හදිසි වර්ෂා, හදිසි ගම් අතුර. ජෛව විවිධත්වය අඩු වීම. එකම එක යම් ප්‍රදේශයක විවිධ විශේෂ වට ජීවීන් එකට ඉන්නවා නම් ඒක ජෛව විවිධත්වයක් තියෙනවා. පාංශු කාදනය, ගස් නැහැ, පස නිරාවරණයි, වයින් වතුර කෙලිම පොළොවට වැටෙනවා, පස් අංශු අතර මැදීමක් තියෙන මුල් නැහැ, ඒ නිසා පස් ගලාගෙන යනවා. හරි ආන්න පස හොදලනවා පාංශු කාදනය ඒ ගහගෙන යන පස් ගිහිල්ලා ඇල දොල ගංගාවල පිරෙනවා අන්න රොන් මඩ. ඒතර ගැඹුරු අඩු වෙනවා.
ගැඹුරු අඩු නම් පස්සේ පස් රැඳිලා ගැඹුරු අඩු නම් හදිසියෙන් ටිකක් තදින් වැස්සොත් ගංගා ඇලදොල පිටාර ගන්නවා හදිසි ගම් වතුර right මේ මහත්ගතව කියන්න පුළුවන් මම මේ අඩුවෙන් කියන්නේ මෙහෙම කරන්න බැරි නිසා නාය ඇඳක කඳු බෑවුම් වල තියෙන විශාල ගස් කපලා බෑවුම් වල මිනිස්සු ඔව් මේ විතර 3-4කට දැක්ක නේද මුළු ගම්ම පිටින් ත හොයාගන්න බැරුව ගෙවල් කීයද තේ වගා කරලා තිබුණා කරාබෝ ගා කරලා තිබුණා ඉවරයි බෑවුම් වල කිසිම විදියකින්වත් ඔය වගා ඇති කරන්න හොඳ නැහැ බෑවුම් පහල මිනිස්සු ගෙවල් හදන් ඉන්නත් හොඳ නැහැ අනිවාර්යෙන් ඒ පස් බෑවුම් වල වේගෙන් වතුර ගලා යනවානේ විශාල ගස් තියෙනවා නම් ඒ ගස් වල මුල් වලින් පස් අංශු තදින් බැඳෙනවා මේ ලොකු ගස් කපලා පුඩා පඳුරු ගස් හිටවුවා අර මුල් පද්ධතිය අඩුයි පස් අංශු තදින් බැඳීම අඩුයි ඒ නිසා පස තේදී යාම වැඩි නායම් වෙනවා right භූගත ජලය අඩු වී ගංගා ඇලදොල සිඳී යාම දැක්කද ඔබ දන්නවා ගස් ගොඩක් තියෙනකොට ගස් යට බැහි දෙකයි කියන්නේ වර්ෂා ජලය මේ ගස් වල අතුපතර කොළවල වැදිලා සැර බාල වෙලා හිමින් පොළොවට වැටෙනවා හිමින් පොළොවට වැටෙනම පස් අතර අංශු අතර අර මුල් තියෙන නිසා සිදුරු සහිතයි හොඳින් පසට උරා ගන්නවා පස මතු පිටින් වේගෙන් ජලයේ ගලා යාම ඉතාම අඩුයි හොඳින් පොළොවට උරා ගන්නවා මේ වැසි ජලය එනිසා භූගත ජලයේ වැඩි වෙනවා නියන් කාල වලට ඇලදොල හිඳෙන්නේ නැහැ වන සංරක්ෂණ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද අන්තිම ටික මම ඒ ටික කිව්වට පස්සේ නවත්තනවා තියෙන්නේ පාරිසරික දැනුම තාක්ෂණික භාවිතයේ තියෙන්නේ ඒවා ඉතිහාස සම්බන්ධව ඔබට තියෙනවා බිසෝ කොටුව රළපනාව රැලිපනාව පිටබාන ස්වරූප ඔක්කොම ඉතිහාසය දැක්ක මම දැන් ඇයි මේකට ආයේ දැම්මේ කියලා මේ බිසෝ කොටුව ගැන ලංකාවේ ලෝකෙම තියෙන්නේ ලංකාව විතරයි තේරුණාද උසස් පෙළ මේකෙන් ප්‍රශ්නයක් ආවා භෞතික විද්‍යාවට ඒ සර් මට කියනවා මේ බලන්න සර් මාර මිනිස්සු ලෝකෙම ලංකාව විතරයි මේක තියෙන්නේ මේකෙන් ප්‍රශ්නයක් ගණිත භෞතික විද්‍යාවෙන් දාලා දුනා ආයේ මේක අහන්නේ නැහැ සර් බලන්න දැම්මා මාරු ප්‍රශ්නයක් ගණිතමය දේවල් සම්බන්ධ කරලා දැම්මා ඔබටත් දැම්ම කෙටි ප්‍රශ්නයක් මේකේ රූපිකුත් එක්කම මම එක පස්සේ ඔබට දෙන්නම් හරි ඒතර වන සංරක්ෂණ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද ඔව් ඔබ දන්නවා අර වනාන්තර වල වැදගත්කම පිළිබඳ අර මෝඩ දේශපාලන මැටියුන්ට දැනුවත් කරන්න දැනුවත් කර වැඩක් නෑ උන්ට ඉුම්මනේ පත් කරන්නේ උම්මයි පත් කරන්නේ එහෙනම් ඔබ දෙනවනේ වනාන්තර වටිනාකම සම්බන්ධ ජනතාව දැනුවත් කරනවා ලියන්න වනාන්තර වල වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ජනතාව දැනුවත් කිරීම ඊළඟට වනාන්තර විනාශ කිරීම කරන අයට නීතියෙන් දඬුවම් කිරීම වනාන්තර විනාශ කරන අයට නීතියෙන් දඬුවම් කිරීම කරු ලියන්න මුඩු බිම්වල මුඩු කියන්නේ ගස් නැති මුඩු බිම්වල වන වගා ඇති කිරීම මුඩු බිම්වල වන වගා ඇති කිරීම තව එකක් රක්ෂිත වනාන්තර ඇති කිරීම රක්ෂිත වනාන්තර ඇති කිරීම ඉස්මිනී හදේ රයිට් එනම් ඔබට ලබන්නා වූ වර්ෂය හොඳ ඔබේ විභාගය සම්බන්ධ වර්ෂයක් ඒක සුබ විභාගයට ඉතාම හොඳින් මුහුණ දීලා ඉහළින් සමත් වෙන්න සුදුසු වර්ෂයක් වෙන්න ඕනේ සුබදායි වර්ෂයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයබෝවන් හකීම් මම කෝල් කරනවා පස්සේ පොඩි කරුණක් කියන්න හකීම් සහ අසාන් right